හරි. හොඳයි පුතේ දැන් අපිට අද තියෙන්නේ මේ 9 පන්තියේ තියෙන අන්තිම පාඩම. හරි මාතෘකාව දාන්න දත්ත නිරූපණය හා අර්ථකථනය. හරි දත්ත නිරූපණය සහ අර්ථකථනය 28 පාඩම. දත්ත නිරූපණය හා අර්ථකථනය. හරි පොඩි ලේසි පාඩමක් විභාගයට වැදගත් පාඩමක්. හරිද? මොකද අපිට පේපර් එකේ මේකෙන් රචනා ගානක් එනවා. හරි මේ පාඩම වැදගත්. දැන් 10 පන්තියට ගියාමත් මේ පාඩම තියෙනවා. 11 පන්තියේදී සාමාන්‍ය පෙළ විභාගයටත් මේකෙන් රචනා ගානක් තමයි විභාගයට එන්නේ. ඒක නිසා හොඳට ඉගෙන ගන්න ඕන පාඩමක් රචනා ගානක් එනවා. සහ කෙටි ප්‍රශ්නයකුත් එනවා මේකෙන්. හරි සාමාන්‍ය පෙළ විභාගයටත් එනවා. වැදගත් පාඩමක්. හරිද? හොඳයි දත්ත නිරූපණය හා අර්ථකථනය. අර්ථකථනය. හරි දත්ත නිරූපණය හා අර්ථකථනය 28 පාඩම. 28 වෙනි පාඩම. හරිද? ඉක්මන් කරන් තගාලා ක්ලාස් එකට යාළුවන්ට ජොයින් වෙන්න කියන්නේ. අපි දැන් අද මේ පාඩමේ අපි භාගයක් විතර කරගන්න පුළුවන්. ලබන සතියේ කරාම පාඩම සම්පූර්ණයෙන්ම ප්‍රශ්නත් එක්ක ඉවර කරගන්න පුළුවන්. හොඳයි. හරි. අපි දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන එක ඔයගොල්ලන්ට මතකයි මේක 6 පන්තියේ ඉඳන් තිබ්බනේ 6 පන්තියේ තිබ්බා 7 දී තිබ්බා ශිෂ්‍යත්ව කාලෙත් තිබ්බා. හරි. දැන් මුලින්ම මම නිකන් අහන ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලෝ මීට කලින් ඉගෙන ගත්තේ ඒවා පොඩ්ඩක් ඕනම් පුනරීක්ෂණ අභ්‍යාසයක් එහෙම කරමු. හරි. ඔව් 8 7 පන්තිය මතක් වෙන්නත් එක්ක ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නේ මම අහනවා මොනවද මේ දත්ත කියලා කියන්නේ? දත්ත ගන්න කියන්නේ හංසිර දත්ත මොකද දත්ත ඔව් data data what is data mean එක මොකද තොරතුරු ඔව් දත්ත නැත්නම් තොරතුරු අපි සාමාන්‍යයෙන් ගණිතයේදී පාවිච්චි කරන්නේ තොරතුරු කියන වචනේ නෙමෙයි දත්ත කියන වචනේ හරි එතකොට දැන් අපිට මේ නොයෙකුත් අවස්ථාවවලදී දත්ත ඊටමත් වැදගත් නේ. ඒක සමහර අවස්ථාවවලදී මේ දත්ත එක්ස්ප්‍රෙස් කරන්න වෙනවා. දත්ත ප්‍රෙස් කරගන්න වෙනවා. සාමාන්‍ය මොන වගේ අවස්ථාවවලද දත්ත රැස් කරන්නේ? ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ දිනපතා ළමයිගේ පැමිණීම. මේ පන්තියේ ළමයිගේ දිනපතා පැමිණීම. ඔව් ඒ කරන්නේත් එතකොට මේ පන්ති භාර ගුරුවරයා නේද? රෙජිස්ටර් එක මාක් කරනවනේ උදේම. ඒතකොට එතන කරන්නේත් දත්ත තමයි එක්ස්ප්‍රෙස් කරගන්නේ නේ. ඊට පස්සේ වර්ෂාපතනීය කාලගුණ මධ්‍යස්ථානයක් විසින් නේද? දිනපතා සිදුවන වර්ෂාපතනය එකතු කර ගන්නවා. හරි? දත්ත එක්ස්ප්‍රෙස්. ඔව් දැන් ඕනනම් අපිට පුළුවන් වෙළඳ සැලකටනේ. හිතන්නකෝ කෙසෙල් වෙළඳ සැලක් තියෙනවා. පළතුරු කඩයක්. ඒ කෙසෙල් වෙළඳ සැලට දිනපතා ගේන කෙසෙල් කැන් ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට සටහන් කරගන්න පුළුවන්. නැත්නම් වෙළඳ සැලකින් දිනපතා විකිනෙන අන්නාසි ගෙඩි ප්‍රමාණය නේ. ඊට පස්සේ ළමයිගේ ස්කන්ධ බර සහ උසවල් නේද? ඔය වගේ ඕන තරම් සාමාන්‍ය අවස්ථාවලදී දත්ත ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගමේ ඕනනම් නේද? ග්‍රාම සේවක නැත්නම් ග්‍රාම නිලධාරීතුමා නේ සමහරලාට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ පවුලේ විස්තර එහෙම ගන්නවා. නේ ඒවා දත්තනේ තොරතුරු. ගොඩක් අවස්ථාවලදී අපිට දත්ත එක්ස්ප්‍රෙස් කරගන්න වෙනවා. ඒකේ දත්ත එක්ස්ප්‍රෙස් කරගත්තාම අපි මේ දත්ත නිරූපණය කරගන්න ඕනේ. දත්ත නිරූපණය කරන්න වෙනවා. නේ එක්ස්ප්‍රෙස් කරගන්නා දත්ත සුදුසු ක්‍රම මගින් අපි දත්ත ටික නිරූපණය කරන්න ඕනේ. දත්ත නිරූපණය කරන්න ඕනේ. දත්ත නිරූපණය කරද්දී අපි මොන වගේ ක්‍රමද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ චූටි කාලේ ඉඳන් ඉගෙනගත්ත ක්‍රම මොනවද? කියන්න බලන්න එකක් එක්ස්ප්‍රෙස් කරගන්නා දත්ත අපි වගු පාවිච්චි කරලා දත්ත නිරූපණය කරන්න පුළුවන්. දිනේ ප්‍රස්ථාර හරි. මොන වගේ ප්‍රස්ථාරද? අපි කලින් ඉගෙන ගත්තා තීර ප්‍රස්ථාර, ඊට කලින් ඉගෙන ගත්තා චිත්‍ර ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, බහුතීර ප්‍රස්ථාර. හරි. තව මොනවද? හොඳයි. අටේ පන්ති ඉගෙන ගත්ත මතකද උන්ත්‍රපත්‍ර සටහන්? උන්ත්‍රපත්‍ර සටහන් මතක කට්ටියට උස්සන්න. අටේ පන්ති ඉගෙන ගත්ත උන්ත්‍රපත්‍ර සටහන්.
උන්ත්‍රේ පත්‍රේ මතක නැද්ද? ගිය අවුරුද්දේ ඉගෙන ගන්න බැරුව ගියාද ඒක? උන්ත්‍ර පත්‍ර සටහන් බැරි වුණා නම් රෙකෝඩින් එක ඉල්ලන් බලන්න. ඔය අටේ පන්තියේ මිස් වෙලා තියෙන පාඩම් වල රෙකෝඩින් ඔයගොල්ලන්ට අරන් බලන්න පුළුවන් ඈ. හරි. උන්ත්‍ර පත්‍ර සටහන් හොඳයි. තව මොනවද? මොනවද? ප්‍රගණන ලකුණු. හොඳයි. ප්‍රගණන ලකුණු පාවිච්චි කරලා අපිට දත්ත නිරූපණය කරන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රම ඕගොල්ලෝ ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ දත්ත අපි නිරූපණය කරාට පස්සේ මොකක් හරි ක්‍රමයකින් දත්ත නිරූපණය කරාට පස්සේ අපි මේ දත්ත මොනවා කරනවද? අර්ථකථනය කරනවා. මොකද්ද දත්ත අර්ථකථනය කරනවා කියන්නේ? අර්ථකථනය කියන්නේ බලන්න. ඔව් අපි සාමාන්‍යයෙන් දත්ත ටික එක්ස්ප්‍රෙස් කරගෙන දත්ත ටික මොකක් හරි ක්‍රමයකට නිරූපණය කරාට පස්සේ අපි මොකද කරන්නේ? අපිට පුළුවන් දත්ත සංසන්දනය කරන්නනේ. ඔව් මේකට වඩා මෙතන වැඩිපුර තියෙනවා. නැත්නම් මේගොල්ලෝ සමසේ තියෙනවා. මෙයාගේ පැමිණීමයි අරයාගේ පැමිණීමයි ගත්තාම මෙයා වැඩිපුර ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. මෙයාගේ බරට වඩා අරයාගේ බර වැඩි. නේද? ඔව්. ඊට පස්සේ වැඩිම බර මෙච්චරයි අඩුම බර මෙච්චරයි. මේ දෙක අතර වෙනස නේ අපි ඔයගොල්ලන්ට මතකයි මේ දත්ත දැන් අර්ථකථනය කරද්දී අපි පාවිච්චි කරනවා දත්ත අර්ථකථනය කරද්දී අපි පාවිච්චි කරනවා දත්තවල මොනවද? නිරූප්‍යයගයන්. අටේ පන්ති ඉගෙන ගත්තා. දත්තවල නිරූප්‍යයගයන් කිහිපයක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි දත්තවල මාතය. මොකක්ද පුතේ මාතය කියන්නේ? මම දැන් ගණන් ටිකක් හදලා පෙන්නන්නම් පුනරීක්ෂණ අභ්‍යාසවල. දත්තවල මාතය කියන්නේ මොකද්ද? දැන් මේවා මේ කලින් ඉගෙන ගත්ත ඒවා මතක් කරන්නේ. 6 පන්තියේ ශිෂ්‍යත්ව පන්තියේ ඉඳන් නේද මේ පාඩම දිගටම තිබ්බා. මම ටොට්ටක් මතක් කරන්නම්. එතකොට දත්තවල මාතය කියන්නේ මොකද්ද? ඉස්සරණි මාතය. මොකද්ද දත්තවල මාතය කියන්නේ? අහලා නැහැ? නෙළුමි? හොඳයි. ඔව්. මේ නවෝදය වැඩිම වාර ගානක් තියෙන දත්තය. හරිද? ඒක මතක නැත්නම් ඔය අටේ පන්තියේ රෙකෝඩින් එහෙම ඉල්ලන් බලන්න. වැඩිම වාර ගානක් තියෙන දත්තය අපි ඒ දත්ත සමූහයේ මාතය ලෙස හඳුන්වනවා. හරි. ඊට පස්සේ තව එකක් මතකද? ඔව් පරාසය. මොකද්ද දත්තවල පරාසය කියලා කියන්නේ? කාටද මතකද? පරාසය. මේවා මේ අටේ හතේ පන්ති වල තිබ්බේ වේ. දත්තවල පරාසය. කියන්න බලන්න. ලෙන්විනි හොඳයි. වැඩිම එකෙන් අඩුම එක අඩු කරාම එන වෙනස. ඔව් වැඩිම දත්තයෙන් විශාලත්වයේ වැඩිම දත්තයෙන් විශාලත්වයේ අඩුම දත්තය අඩු කරාම එන වෙනසට අපි කියනවා පරාසය කියලා. හරි. ඊට පස්සේ දත්තවල තව එකක් ඉගෙන ගත්තා මොකද්ද? මධ්‍යස්ථය. මොකද්ද දත්තවල මධ්‍යස්ථය කියන්නේ? මම දැන් ගණන් ටිකක් හදනවා පුනරීක්ෂණ අභ්‍යාසවල. දත්තවල මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? කාටද මතකද? මැද පිහිටි අගය. ඔව් ඒ කියන්නේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකස් කරාට පස්සේ දත්ත සෙට් එක අපි ආරෝහණ පිළිවෙලට සකස් කරගන්න ඕනේ. නැත්නම් අවරෝහණ පිළිවෙලට නැත්නම් ආරෝහණ පිළිවෙලට. කුඩාම එකේ ඉඳන් විශාල එක දක්වා පෙළ ගැස්සුවාම මැද තියෙන අගය. ඒ දත්ත සෙට් එකේ මැද තියෙන අගය අපි මධ්‍යස්ථය ලෙස ගන්නවා. මතකයි. හොඳයි. තව එකක් තිබ්බ අනිත් එක මොකද්ද? දත්තවල මධ්‍යේනය නැත්නම් තව නමක් කියනවා ඒකට සාමාන්‍ය කියලා. අර ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් වල ලකුණු හම්බ වුණාම report card එකේ දානවනේ විෂයන් වල ලකුණු. දාලා මුළු ලකුණු එකතුව දානවා. ඊට පස්සේ දානවා නේද ලබාගත් ලකුණු වල මධ්‍යේනය ඇවරේජ් එක. මධ්‍යේනය නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය. ඔයගොල්ලන්ගේ report card එකේ එහෙම වචනයක් තියෙනවා දැකලා තියෙනවද? ඉස්සෙල්ලාම කියන්නකො report card මොකක් හරි පොතක් හරි ඉස්කෝලේ තියෙනව නේද? හැම term test එකකම ලකුණු දාලා අන්තිමට තියෙනව නේද? මුළු ලකුණු set එකේ එකතුව සහ average එක තියෙනව නේද? හැමෝම දැකලා තියෙනව නේද? මධ්‍යේනිය නැත්නම් මධ්‍ය මේ සාමාන්‍ය average එක කොහොමද ඒක හොයන්නේ? කොහොමද ඒක හොයලත් ඇති ඔයගොල්ලෝ කොහොමද හොයන්නේ? අර විෂයන් set එකේ ලකුණු වල එකතුව ඔක්කොම දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. මතකයි. හොඳයි. දත්ත සෙට් එකේ එකතුව දත්ත ගාණෙන් බෙදන්න ඕනේ. දැන් විෂයන් 9ක ලකුණු ටික එකතු කරලා
9න් බෙදනවා. එතකොට එන්නේ ඇවරේජ් එක මධ්‍යමයේ. නැත්නම් සාමාන්‍ය කියලා කියනවා. ඒක වැදගත්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද දැන් ක්‍රිකට් මැච් එක බලනවද? ක්‍රිකට් මැච් බලලා ඉන්නවනේ. සමහරවිට බලලා ඇතිනේ. તો ක්‍රිකට් මැච් එකක් යද්දි මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද බැට්ස්මන් එද්දි එයාගේ තොරතුරු වගේක් දානවා. නේද? බැට් කරන්න එද්දි බැට් නොනේ ඔයාගේ නම ගහනවා වයස සමහරවිට දානවා ඇති. ඒකේ දානවා මොකද්ද? ඔව් 50 ඒවා කීයක් ගහලා තියෙනවද? 100 ඒවා කීයක් ගහලා තියෙනවද? සහ වැඩිම ගහලා තියෙන ලකුණු ප්‍රමාණය කීයද මේ මැච් එක? එතන තව දැකලා තියෙනවද ඇවරේජ් කියලා නිකන් මෙන්න මෙහෙම ඒ යාගේ දත්ත ටික කියන්නේ යා බැට් කරන්නේදී යාගේ විස්තර ටික වැටෙනවනේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැකලා තියෙනවද? ඇවරේජ් කියලා මෙහෙම කෙටියෙන් දානවා දැකලා තියෙනවද? බලන්නකෝ ආයේ ওই මැච් එකක් එහෙම යද්දි ඇවරේජ්. ඒ කියන්නේ යා තරගයකදී ඒ කියන්නේ යා තරඟ වල ලබාගෙන තියෙන ලකුණු වල එකතුව තරග ගානින් බෙදුවාම යාගේ ඇවරේජ් එක තමයි වැටෙන්නේ. ඇවරේජ් එක වැඩි කියන්නේ මිනිහා හොඳ බැට් කෙනෙක්. ඇවරේජ් එක වැඩි අගයක් තියෙනවා කියන්නේ බැට්මන්ගේ නිකන් බලන්නකෝ දැන් ඔය මුල් හරියේ එන පිටිකරුවන්ගේ ඇවරේජ් එක වැඩි. අර අන්තිමට එනුන්ගේ ඇවරේජ් එක ගොඩක් අඩුයි. අන්තිමට එන්නේ ටිකක් බෝලර්ස්ලානේ නේ. උන් ලකුණු ගහලා නැහැ. ඒකට උන්ගේ ඇවරේජ් එක බහිනවා. මැච් ගොඩක් සෙල්ලම් කරා ලකුණු නැහැ. නේ ලකුණු ප්‍රමාණය අඩු වුණාම එතකොට ඇවරේජ් එක බහිනවනේ. අන්න මුල හරියේ එන බැට්මන්ලගේ ලකුණු ප්‍රමාණය වැඩි. එතකොට ඇවරේජ් එක වැඩි. තේරෙනවද? ඔව්. හරි. ඒ වගේම වැදගත්. හරි. දැකලා ඇති පොඩ්ඩක් බලන්න ගියාම මම කිව්වේ ඇවරේජ් එක මධ්‍යමයේ නැත්නම් සාමාන්‍ය. හරි. දැන් පොඩ්ඩක් අපි පුතාලා ওই ටික මතක් වෙන්නත් එක්ක පුනරීක්ෂණ අභ්‍යාසවල ගානක් පිටක් හදලා ඉමු. ඊට පස්සේ 9 පන්තියේ වල යමු. හරි. දාන්නකෝ පුනරීක්ෂණ අභ්‍යාස කියලා. මම ඒ කාලේ ඉගෙන ගත්තේ ඔක්කොම මේ ලියන්න යන්නේ නැහැ නේද? දත්ත කියන්නේ මොනවද? දත්ත නිරූපණය කරන ක්‍රම ඒවා ලියන්න ඕනේ නැහැ. හරිද? අපි ගණන් ටිකක් හදමු. පුනරීක්ෂණ අභ්‍යාස. ඉක්මන් කරන්න. පුනරීක්ෂණ අභ්‍යාස ප්‍රශ්නාංක 1 කියවන්න. පුනරීක්ෂණ අභ්‍යාස. ඔව් දැන් අපිට ලබන මාසේ පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. හරිද? මෙහි එහෙල්ලල්ලේ. හරිද? බලමු. ඉස්කෝලේ සමුදා පටන් ගන්නවා නේද? හරි. ලබන මාසේ කියන්නේ 10 පන්තියේ ඉඳන් ලබන සතියේ කොහොමද Zoom එකෙන් කරන්නේ මේ පාඩම? හරි. එතකොට 9 පන්තියේ ටික ඉවරයිනේ. 10 පන්තියේ පළවෙනි සතිය දෙසැම්බර් මුල සතියේ බලමු. ආයතන වල පටන් ගන්න පුළුවන් වුණොත් එහෙම පන්ති පටන් ගමු. හරිද? හරි. ප්‍රශ්නාංක 1 කියවන්න. පාසල් ක්‍රිකට් කණ්ඩායමකට අයත් ක්‍රීඩකයන්ගේ වයස් ආසන්න අවුරුද්දට වැටි වූ විට පහත දැක්වේ. ඉස්සෙල්ලා ටික ලියා ගන්නකො. ඉස්කෝලේ ඉන්න ක්‍රිකට් කණ්ඩායමක සෙල්ලම් කරන ක්‍රීඩකයන්ගේ වයස් ලියා ගන්නකො. පුතේ පොඩ්ඩක් ඔක ආරෝහණ පිළිවෙලට ලියා ගන්න එක තමයි හොඳම ඈ. ආරෝහණ පිළිවෙල ලියා ගන්න. මොකද ඔයාලා දැන් ওই දත්තවල පරාසෙ මාතේ නම් ගැටලුවක් නැහැ. අර මධ්‍යස්ථයේ හොයද්දී එහෙම දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඇතව ටික ලියලා ඔක ආරෝහණ පිළිවෙලට ලියාගත්ත කමක් නැහැ. මම ආරෝහණ පිළිවෙලටම ලියන්නම්. පුතේ මට කියන්න ඔතන තියෙන දත්ත වලින් අඩුමගේ කීයද පුතේ තියෙන්නේ? අවුරුදු 15 16 15 16 16 18 17 18 17 18 15. 15 කීයක් තියෙනවද? අවුරුදු 15ක් වන ක්‍රීඩකයෝ කී දෙනෙක් ඉන්නවද? අවුරුදු 15ක් වයස අවුරුදු 15ක් වන ක්‍රීඩකයෝ කී දෙනෙක් ඉන්නවද? 15 ඒවා දෙකයි. ඊට පස්සේ අවුරුදු 16ක් වයස තියෙන ක්‍රීඩකයෝ කී දෙනෙක් ඉන්නවද? අවුරුදු 16ක් වයස 16 ඒවා 1 2 3 4ක් 16 ඒවා 4ක් තියෙනවා. හරි ඊට පස්සේ 17 ඒවා කීයද? දෙකයිද? 17 ඒවා දෙකයි හොඳයි. 18 ඒවා අවුරුදු 18ක් වයස ක්‍රීඩකයෝ දෙකයි. තුනයිද? බලන්න 3යි. හරි. 18 අවුරුදු 18ක් වයස ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඉන්නවා. හොඳයි. හරි මට පොඩ්ඩක් කියන්න මෙතන කී දෙනෙක්ගේ වයස්ද මේ තියෙන්නේ ක්‍රීඩකයෝ? කීයක් තියෙනවද? ඒ කියන්නේ කී දෙනෙකුගේ වයස්ද මේ? 1 2 3 4 5 6 7 8 9 10 11යි. හරි. ක්‍රිකට් ටීම් එකේ 11යි ඉන්නේ. සෙල්ලම් කරන කට්ටිය. තාමතර කට්ටිය ඉන්නවා. දැන් මෙතන ගෙලින 11 දෙනෙක්ගේ වයස තියෙන්නේ. දත්ත 11ක් තියෙන්නේ. දත්ත
ගණන 11යි. මෙතන තියෙන දත්ත ප්‍රමාණය 11යි. එක එක දත්තේ අගයන් ටික තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ඔව්. ඉතින් මේ වගේ දත්ත ව්‍යාප්තියකට අපි ලස්සන නමක් කියනවා මොකද්ද? මේ වගේ දත්ත. ඔව් මේ වගේ දත්ත වලට අපි පුතේ කියන්නේ විවික්ත දත්ත. මොනවද? මොකද්ද තිසරණී විරිත්තනව නෙමේ විවික්ත දත්ත මතක නැහැ. විවික්ත දත්ත මොනවද? විවික්ත දත්ත කියලා කියනවා. මේ වගේ දත්ත. ඒ කියන්නේ එක එක දත්තේ විශාලත්වය වෙන වෙනම තියෙනවා නම්. එක එක දැන් මෙතන දත්ත 11ක් තියෙනවා. මේ දත්ත 11ම අගයන් අපිට වෙන වෙනම දීලා තියෙනවා. ඔව් විවික්තයි කියන්නේ කාටද කියන්න පුළුවන්? විවික්ත කියන වචනේ තේරුම අහලා නැද්ද මීට කලින්? 8 පන්තියේ තිබ්බා. 8 පන්තියේ පාඩමේදී. විවික්ත කියන්නේ නිකන් මොකද්ද? ඔව් වෙන් වශයෙන් තියෙනවා. මේ දත්ත ටික වෙන් වශයෙන් තියෙන්නේ. දත්ත ටික වෙන් වශයෙන් එක එක්කිනාගේ ලකුණු වෙන වෙනම එක එක්කිනාගේ ලකුණු නෙමෙයි එක එක්කිනාගේ වයස. එක එක්කිනාගේ වයස වෙන වෙනම තියෙනවා. දත්ත සෙට් එකක් වෙන් වශයෙන් තියෙනවා නම් අපි ඒවට කියනවා විවික්ත දත්ත. තව නමක් කියනවා. මොකද්ද? මොනවද? අමුදත්ත. අමුදත්ත කියලා කියනවා මාළවිස්සේ. අමුදත්ත කියන්නේ අමුයි කියන එකද? එතකොට ඉදුණු දත්ත කියලා ඒවත් තියෙනවා. දැන් එහෙම එකක් නෑ. මේකේ මේ වගේ නම් දෙකක් පාවිච්චි කරනවා. මේ වගේ දත්ත වලට අමුදත්ත නැත්නම් විවික්ත දත්ත කියලා කියනවා. හරි මේ නම් දෙක පාවිච්චි කරනවා. අමුයි කියන්නේ මේ අමු කියන එක නෙමෙයි. අර මේ නම පාවිච්චි කරනවා මේ දත්ත හඳුන්වන්නයි. පැහැදිලිද? හරි. එතකොට මේ වගේ දත්ත සෙට් එකක අපිට හොයන්න තියෙනවා එක මෙම දත්තවල රෝමිලක්කන් එක ගලක් කියන්න බලන්න පරාසය. මේ පරාසය ගන්නේ වැඩිම මේ දත්ත සෙට් එකේ වැඩිම අගයෙන් අඩු කරන්න අඩුම අගය. අඩුම අගය. වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරන්න අටක් ගාලා. වැඩිම අගය කීයද? 18. අඩු කරන්න අඩුම අගය 15. එතකොට කී දෙන්නේ? උත්තරේ දාන්න 3යි. 3යි. හරිද? දිනිදී මම කරන්න රුසිරු නෙළුමි හරිද උත්තර? ටගලියන් යශෝදා මනුජ හරිද? යාන්සි හරිනේ අසනි හරි පොඩක් යාළුවන්ට දැන් ඔය ක්ලාස් එකේ ගමන රෙකෝඩින් එක ඉල්ලම් බලලා ළමයි ඉන්නවනේ 10ක් විතර මේ අනිත් අයට කියන්න ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච නැති අයත් ඉන්නවා හරිද එතකොට දෙසැම්බර් මාසේ මුල සතියේ ඉඳන් අපි කෙහෙල්ලැල්ලේ හරිද පන්ති පටන් ගන්නවා 10 පන්තියේ මුලින් ඉඳන් හොඳයි පරාසය ගද්දි වැඩි මාගෙන් අඩු මාගේ අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ රෝමිලක්කන් දෙක. සමුද ඉස්කෝලේ යනවනේ. පොඩක් ඉඳලා බලලා එහෙමද යන්නේ? මොකද කරන්නේ? ඉස්කෝලේ යනව නේද? තාම නෑ. සතියක් විතර ඉඳලා බලනවා එහෙම. හරි. අමක් නෑ බොහොම හරි නේද? හොඳයි. එතකොට යනවා. යන්නේ 10 11 ළමයිගේ පැමිණීම නම් ගැටලුවක් නැහැ හොඳයි නේද ඉස්කෝලවල සාමාන්‍යයෙන් ළමයි ඉන්නවා තවත් ගෙදර ඉන්න බෑ යනවා ගිහලා නවතිනවා එහෙමද ඉස්කෝලේ ඉඳලා එපා වෙලා නේ මොකද නන්දනේ එන සම්මැලි ගෙදර ඉන්නේ හරි වැඩ කරනවා නම් ඕක නැහැ ගෙදර ඉන්න හොඳයි ඊට පස්සේ දැන් 10 ඊට පස්සේ 11 කියන්නේ ඕගොල්ලන්ගේ වැදගත්ම අවුරුද්දකනේ හොඳට වැඩ කරන්න ඕනේ සාමාන්‍ය පෙළ ඉලක්ක කරගෙන යන අවුරුද්ද එක 10 පන්තියේවයි 11 පන්තියේවයි 9වත් ඕනේ 9 වලුත් දෙනවා ටිකක් 10 11 තමයි වැඩිපුරම එන්නේ සාමාන්‍ය පෙළට හොඳයි ඔය වැඩිපුර මේ 10න් තමයි එන්නේ 11ටත් වඩා 10න් තමයි වැඩිපුරම සාමාන්‍ය පෙළ විභාගෙට එන්නේ ඒකෙන් හොඳට කරන්න ඕනේ 10 11
හරිද? පන්ති දෙකේ විෂයන් 9 හරියට කරගෙන යන්න ඕනේ. හරි හොඳයි. එතකොට රෝමිලකන් දෙක මොකක්ද අහලා තියෙන්නේ ඊට පස්සේ දත්තවල මාතේ. ඔව්. ඔව් මාතේ අහලා තියෙනවා. මොකද පුතේ මාතේ වැඩිම වාර ගානක් තියෙන දත්තේ. දැන් මේකේ නම් 15 ඒවා දෙකක් තියෙනවා. 15 දෙපාරක් තියෙනවා. 16 හතර පාරක් තියෙනවා. 17 දෙපාරක් තියෙනවා. 18 තුන් පාරක් තියෙනවා. එතන වැඩිම වාර ගානක් තියෙනවා. 16 ඒවා හතර පාරක් තියෙනවා කියන්නේ මාතය 4යි. මාතේ 4ක් නේ. 4යි නේ. වැඩිම වාර ගානක් තියෙන්නේ 16. මාතේ 16යි. 16 ඒවා වාර 4ක් තියෙනවා. පුතේ බැරි වෙලාවක්වත් හිතන්නකො නිගමට දැන් මෙතන තව 18ක් තිබ්බනම් මොකද වෙන්නේ? තව 18ක් තිබ්බනම් හරිද? බුද්ධිමත් පරක් වුණානේ ක්ලාස් එකට එන්නේ. හරි. හොඳයි ඉක්මන් කරන්න මේ 8 7 පන්තියක පොඩ්ඩක් මතක් වෙන්න පුනරීක්ෂණ අභ්‍යාස කරන්නේ 28 පාඩම දත්ත නිරූපණය අර්ථකථනය. හොඳයි. හොඳයි දැන් මෙතන බැරි වෙලාවක්වත් තව 18ක් තිබ්බනම් එතකොට 16වත් වාර 4ක් තියෙනවා 18වත් වාර 4ක් තියෙනවා. එතකොට මාතේට ගන්නේ 16ද 18ද නැත්නම් කාසියුර ගා බලනවද? දෙකම ගන්න ඕනේ. ඔව්. දෙකම ගන්න ඕනේ. එතකොට 16 මාතේට එතකොට 16 සහ 18 දෙකම ගන්න වෙනවා. ඒතර ඒ වගේ දත්ත ව්‍යාප්තියකට අපි කියනවා ද්විමාතික නේ? ද්වි නැත්නම් බහුමාත නැත්නම් ද්විමාත. මාත දෙකක් ඉන්න තමයි ද්වි කියන්නේ. නැත්නම් බහුමාත කියලා කියනවා. දත්ත ව්‍යාප්තිය ද්විමාත ව්‍යාප්තියක් නැත්නම් බහුමාත ව්‍යාප්තියක්. ඔවා අටේ පන්තියේ තිබ්බේවා. හරි. හොඳයි ඊට පස්සේ මධ්‍යස්ථය. මධ්‍යස්ථයේ ගන්නේ කොහොමද? ඔය ඉස්සෙල්ලා මධ්‍යස්ථයේ ගන්නේ මුලින්ම දත්ත අපිට ගොඩක් වෙලාට ගානක අපිලිවලට දෙන්නේ. අපි පිළිවෙලට හදා ගන්න ඕනේ. ආරෝහණ පිළිවෙලට ලියා ගන්න හරි ලියාගෙන තියෙනවා. 15 18 හරි දත්ත මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දත්ත ප්‍රමාණය පොත්ේ සංඛ්‍යාවක් නේද 11. දත්ත 11යිනේ. පුතේ ඒකෝනේ මේකේ හරියටම මැදාගයක් එනවනේ. මොකද දත්ත 11 කියන්නේ හරියටම බලන්නකො දෙපැත්ත ඉඳන් කපාගෙන ආවත් හරි. හරිද? දෙපැත්ත ඉඳන් කොහොම කපාගෙන ආවොත් මැද ගෙලින්ම ඉතුරු වෙනවා මේ කීයද? මෙන්න පුතේ මධ්‍යස්ථය. අර දෙපැත්තට ගන්නට දත්ත මේ වදේ. මෙතන එකක් ලැබුණේ ඒක නේද? හරි මේ දේ දෙන්න. අපිට බලන්න ආයි හරි 15 18 කියපේනම් 15 ආයි 18 16 වෙන දෙයක් ලැබුණේ නැහැ 16 හරි. ඉතින් මේකේ හරියටම මැද එකක් එනවා නේද? මධ්‍යස්ථය. මේ තියෙන මධ්‍යස්ථය. 16 තමයි එන්නේ. හරි. මේකේ දත්ත ප්‍රමාණය 11යි කියන්නේ මේ පැත්තට දත්ත 5ක් තියෙන්න ඕනේ. එතකොට මේ පැත්තට දත්ත 5යි 10යි 10යි මෙතන මැද එකයි 11යි. හරිනේ? තේරෙනව නේද මධ්‍යස්ථය ගන්න විදිය? තවත් අර ක්‍රමයක් තියෙනවා මේ ඒක අවශ්‍ය නැහැ. දත්ත ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට එන්නේ වැණි අර කී වැණියද කියන එක තමයි එතකොට එන්නේ. ඒක ඉතින් මේකම තමයි එන්නේ. තව ක්‍රමයක් තියෙනවා මතකද? ඒ කියන්නේ මධ්‍යස්ථ වැණියක්. මෙහෙම ගන්න. මධ්‍යස්ථ වැණියක්. ඒ කියන්නේ මධ්‍යස්ථයට එන්නේ දැන් මේ පළවෙනියා මේ දෙවෙනියා මේ තුන හතරවෙනියා පස්වෙනියා හයවෙනියා හත්වෙනියා අටවෙනියා නවවෙනියා 10වෙනියා 11වෙනියානේ. ඕකෙන් මොකද්ද? කී වැණියද මධ්‍යස්ථයට එන්නේ? මධ්‍යස්ථ වැණිය ගද්දි දත්ත ගණනට මේ ක්‍රමෙත් හරිය. දත්ත ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. බලන්න එකක් හරිය. දත්ත ගාන මෙතන 11යිනේ. 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. එතකොට කීයද පුතේ? 11යි 1යි 12යි දෙකෙන් බෙදුවාම කීයද? අන්න 6 වෙනියා. 6 වෙනි දත්තේ තමයි මධ්‍යස්ථයේ එන්නේ. එතකොට මුලින්ම 1 2 3 4 5 6 මෙන්න. ඒ කියන්නේ කීයද පුතේ? 16යි. හරිනේ? මධ්‍යස්ථයේ 16යි. ඔව් ඒක මෙත් හරිය. නැත්තම් දෙපැත්තින් නම් කපාගෙන ඇවිල්ලා මැද ඉතුරු වෙන එක ගත්තත් හරි. හොඳයි. නැත්තම් මේ ක්‍රමයට හැදුවත් හරිය. ඕනනම් ක්‍රම දෙකම ලියා ගන්න. හරි. දැන් පුතේ මෙතන දත්ත ප්‍රමාණය ඔන්න ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් හරි. ගාන්නම මැදට එකක් එනවා. මැද එකක් ඉතුරු වෙනවා මධ්‍යස්ථයේ හරි. දත්ත ප්‍රමාණේ ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් නම් මැද එකක් හරියටම ඉතුරු වෙන්නේ නැහැ. දෙපැත්තින් නම් කපාගෙන ආවත් මැද දෙන්නෙක් ඉතුරු වෙනවා. දැන් ඔය ඊළඟ ගාන මම හිතන්නේ මේ වගේ ගානක්
දත්ත ප්‍රමාණය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 14ක් තියෙනවා. ඉරට්ටේ ප්‍රමාණයක්නේ. එතකොට පුතේ මැද දෙකක් ඉතුරු වෙනවා. ඒ වගේ වෙලාවක කොහොමද මධ්‍යස්ථය ගන්නෙ? මම දැන් ඊළඟ ගාන දැන් හදන්නේ නැහැ මේක විතරයි හදන්නේ ඕකේ. ඈ? ඔව් දැන් දෙපැත්තෙන් නම් කපා ඒක තේරුණාද? දැන් දත්ත ප්‍රමාණය ඔත්තික ප්‍රමාණයක් වුණොත් දෙපැත්තෙන් නම් කපාගෙන ඉද්දි හරියටම මැද එකක් ඉතුරු වෙනවා. දත්ත ප්‍රමාණය ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් දැන් ඊළඟ ගානේ දත්ත 14ක් තියෙනවා. එතකොට පුතේ දෙපැත්තෙන් නම් කපාගෙන ඉද්දි ඒකේ මම නිකන් උන්නම් කියන්නම් ඊළඟ ගානේ ඒක ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. හරි. මැද ගානට දෙන්නෙක් ඉතුරු වෙනවනේ. එතකොට මොකක්ද කරන්නේ? ඒ දෙක ඒ මැද ඉතුරු වන දත්ත දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න. මැද ඉතුරු වන දත්ත දෙක එකට එකතු කරලා එනාගේ දෙකට බෙදන්න. ඒක තමයි පුතේ උත්තරේ එතකොට මධ්‍යස්ථයට එන්නේ. හැබැයි දත්ත ටික ආරෝහණ පිළිවෙලට මුලින් හදා ගන්න ඕනේ. ඔය ඊළඟ ගානෙත් එහෙමයි ඈ. ඒකේ ගණන් දෙකයි තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාස වල නේද? ඔව්. හරි. තේරුණාද? හොඳයි. එතකොට පුතේ ඊළඟට අහලා තියෙනවා මේ දත්තවල හරි. පරාසය, මාතය, මධ්‍යස්ථය ඊට පස්සේ මධ්‍යේනය. මධ්‍යේනය. හරි. ඉතින් මධ්‍යේනය කොහොමද ගන්නෙ? දත්ත ටික එකතු කරලා එන අගය දත්ත ගානින් බෙදන්න ඕනේ. හරි. කියන්නේ රෝගයක් තමයි. අතර මධ්‍යේනය. ඉතින් මේකට අපි තව නමක් කියනවා මේ ඇවරේජ් එක ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්නම් සාමාන්‍ය. මධ්‍යේනය නැත්නම් සාමාන්‍ය ගද්දී මේ දත්ත වල එකතුව තගාල එකතු කරන් 15 16 මේකේ වරද්දන්න බෑ එක එක උත්තර කියන්නම් එපා මට එකතු කරලා අගේ කියන්නේ හැමෝම හරියට හරි එක එක උත්තර දෙන්න එපා මේ ටික එකතු කරලා එන අගේ කියන්නේ 15 ඒව 2යි 16 ඒව 4යි 17 ඒව 2යි 17 ඒව 2යි 18 ඒව 3යි නේ හොඳයි මම දාන්න බලන්න මේ සෙට් එකේ එකතුව කීයද එන්නේ මේ දත්ත සෙට් එකේ එකතුව බෙදන්න ඕනේ දත්ත ගණනින් දත්ත වල එකතුව හරි මොනවා උඩ ලියා ගන්න මේ මධ්‍යේනේ ගන්නකින් දත්ත වල එකතුව හරි මධ්‍යේනේ ගද්දී මොකද අපි කරන්න ඕනේ දත්ත වල එකතුව දත්ත ගණනින් බෙදන්න ඕනේ. ඔව් මෙතන දත්ත ගාන 11යි 11න් බෙදන්න ඕනේ. ඉක්මන් ලියන්න. අපිට හැමෝම දාන්න හොඳයි 182ක් එනවා. බලමු හරිද කියලා. අනිත් අයට බලන්න නාගේ මේ ටික එකතු කරාම එනාගේ හැමෝම කියන්නේ. ටක් ගාලා එකතු කරන්න. මේ සෙට් එක එකතු කරාම එනාගේ 182ද එකතු කරලා බලන්න ඕනේ හැමෝම. 182ක් ආපු කට්ටිය අත උස්සන්න තනියම එකතු කරාම මේ දත්ත ටික එකතු කරාම රේස් හෑන්ඩ් කරන්න එකතුවට 182ක් ආපු කට්ටිය වෙනාගයක් ආපු කට්ටිය ඉන්නවද 3 දෙනයි දෙන්නයි ඉන්නේ නෑ මේක වෙන්නේ හරි මේක හරිද හොඳයි දත්ත ටිකේ එකතුව 182යි නේද හරි ඕක බෙදන්න ඕනේ 11න් 11න් බෙදන්න ටක් ගාලා හරිද කීය දෙන්නේ ඔව් දශම ස්ථාන දශම ස්ථාන එකකට හරි දෙකකට හරි උත්තරේ ගමු ඔව් බෙදලා ඉවර වෙන්නේ නැහැ නේ හරි දීර්ඝ දෙකින් දාලා බෙදන්න ඕනේ මේ පැත්තකින්
182 කැල්ලේ නෙමෙයි දීර්ඝ බෙදීම දාලා බෙදන්නේ. 182 11. right. උත්තර දාලා දිනවා හරිය. එකට 11 වනේ 18ට බලන්න 18ට 11 එකයි. එක්වරක් 11 11යි 18න් මෙතන 11 අඩු වුණාම ඉතිරි 7යි නේ. ඊට පස්සේ දෙකේ ඉලක්කම ගන්න පහලට 72ට නම් 11 වරක් 6යිනේ නේ 66යි 11 වරක් 6. එතකොට 72කින් 66ක් අඩු වුණාම ඉතිරි 6යි නේ. ඉතිරි 6යි. ආයෙ උඩින් ගන්න ඉලක්කමක් නැහැ. පිටින් බිඳුවක් ගද්දි මෙතන දශම ටික තියන්නත් ඕනේ නේ. 60ට 11 වරක් නම් 5යිනේ. 11 වරක් 5 55යි. ආයෙ 5ක් ඉතුරුයි. හරිද? ඔව් ආයෙ ඉතින් බිඳුවක් තරම් ආයෙ තවත් බෙදාගෙන යත හැකියි. ආයෙ 50ට 11 වරක් 4යිනේ 44යිනේ හොඳයි. කොහොම නවත්තන්න. එහෙනම් අපේ උත්තරේ කී දෙන්නේ? මේ දත්ත වල මේ දත්ත සෙට් එකේ මැදේ නැත්නම් සාමාන්‍ය නැත්නම් ඇවරේජ් එක එන්නේ 16.54යි. හරි. හොඳයි. ඔව් දැන් මේකේ පුතේ මේවල ඒකකේ මොකද්ද මේ ගානේ? මේ ගානේ අපි පරාසය ගත්තා, මාතේ හෙව්වා, මධ්‍යස්ථේ හෙව්වා, දැන් අන්තිමට මධ්‍යේනියක් හෙව්වා. මේ වල ඒකකය දැන් මේ ගානේ මොනවද තිබ්බේ? ක්‍රිකට් කණ්ඩායමක ඉන්න ළමයිගේ මොනවාද? වයස් අවුරුදු වලින්. එතකොට මේවල ඒකකයේ අවුරුදු අවුරුදු. දැන් හිතන්නකෝ වෙළඳ සැලක තිබ්බ කෙසෙල් කෑන් වල ස්කන්ධ දුන්නොත් කිලෝග්‍රෑම් වලින්. එතකොට ඒකකයේ කිලෝග්‍රෑම්. හරිනේ මාතේ පරාසයේ ඕල ඒකකයේ එතකොට කිලෝග්‍රෑම් වෙනවා. දැන් මේක නම් වයස් හින්දා අවුරුදු වලින් හින්දා අවුරුදු ලියන්න අවශ්‍ය නැහැ අවුරුදු කියලා. හැම එකේම මතක තියාගන්න මේකේ අවුරුදු. හරි. හොඳයි එහෙනම් අපි එමුද 9 පන්තියේ වට. හරි. 9 පන්තියේ වට අපිට නෝ. දැන් මෙන්න මෙතන. පොඩි වැදගත් දෙයක් කියන්නයි හදන්නේ. දැන් අපි 9 පන්තියේදී ඒක කරන්නේ මේ වගේ දත්තවල මාතය, මධ්‍යස්ථය, පරාසය හොයනවා. එතකොට අපි සාමාන්‍යයෙන් 9 පන්තියේදී මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරනවා මේ මධ්‍යේනේ හොයන්න. හොඳට අහගෙන ඉන්න. මේකිනුත් ඒක කරලා පෙන්නන්න. හරි. දැන් මේ සෙට් එක එකතු කරලා දත්ත ටිකේ එකතුව දත්තවල එකතුව දත්ත ගානින් බෙදුවාම තමයි මධ්‍යේනය නැත්තම් සාමාන්‍ය එන්නේ. මේක අපිට ලේසි නේද මෙහෙම දාගත්තොත්. හරිද? මම මේක මෙහෙම වගුවක දාගන්නවා. ඔන්න බලන්න. වගුවක්. මම මේ වගේ පොඩි වගුවක් හදා ගන්නවා. පේනවද? ඔව්. එතන මම මේකේ තීර හදා ගන්නවා. 3ක්. හොඳට බලාගෙන ඉන්න. තීර 3ක් මම හදා ගන්නවා. හරි ලේසි එතකොට. ඔව් මධ්‍යේනේ හොයද්දි මේ වගුවක් පාවිච්චි කරලා අපි හොයන ක්‍රමය ඉතාමත් ලේසි. හරි. එතකොට පුතේ මෙතන මම ලියා ගන්නවා ළමයිගේ වයස. හරිද? ළමයිගේ වයස. ළමයිගේ වයස. හරි. හරි. මේකේ අවුරුදු 15 අය ඉන්නවා, අවුරුදු 16 අය ඉන්නවා, අවුරුදු 17 අය ඉන්නවා, අවුරුදු 18 අය ඉන්නවා. ඒ කියන්නේ වර්ග 4ක වයස් තියෙන ළමයි ඉන්නවා මේ ක්‍රිකට් කණ්ඩායමේ. මම මේකට තීර 4ක් දාගන්නවා. බලන්න. 1යි 2යි 3යි 4යි තව අමතර තීරයකුත් දාගන්නවා 5යි. හොඳයි. ළමයිගේ වයස් මොනවද තියෙන්නේ පුතේ? අවුරුදු 15 ළමයි ඉන්නවා, අවුරුදු 16 ළමයි ඉන්නවා, අවුරුදු 17 ළමයි ඉන්නවා, 18 ළමයි ඉන්නවා. ඒක තේරෙනවනේ. මේ ක්‍රමේ හරි ලේසියි. ඊට පස්සේ අපි මෙතන දාගන්නවා පුතේ මෙන්න මේ විශාලත්වයේ තියෙන දත්තය මේ දත්ත සෙට් එකේ වාර කීයක් තියෙනවද? මට කියන්නකෝ විශාලත්වයේ 15 වන දත්තයේ වාර දෙකක් තියෙනවනේ. ඊට විශාලත්වයේ 16ක් වන දත්තයේ වාර 4ක් තියෙනවා. මේ මෙතෙන්ට එක ලේසියි ඈ. විශාලත්වයේ 17ක් වන දත්තයේ වාර දෙකක් තියෙනවා. විශාලත්වයේ 18ක් වන දත්තයේ වාර 3ක් තියෙනවා. ඔව්. පුතේ කිසියම් දත්තයක් දත්ත ව්‍යාප්තියක හරිද මේ දත්ත ව්‍යාප්තියක්නේ. කිසියම් දත්තයක් දත්ත ව්‍යාප්තියක යෙදිලා තියෙන වාර ගණනට අපි නමක් කියනවා මොකක්ද? යම් කිසි දත්තයක් දත්ත ව්‍යාප්තියක යෙදිලා තියෙන වාර ගාන. දත්තයේ යෙදිලා තියෙන වාර ගාන. අපි තනි වචනයක් පාවිච්චි කරනවා. මොකද? දන්නේ නැහනේ.
සංඛ්‍යාතය. හරිද? මොකද්ද? සංඛ්‍යාතය. අපි ඒක පස්සේ ලියාගමු. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද කියන එක. ඔව්. සංඛ්‍යාතය කියන්නේ දත්ත ව්‍යාප්තියට යම් දත්තයක් යෙදිලා තියෙන වාර ගණන. දත්ත ව්‍යාප්තියක යම් දත්තයක් යෙදිලා තියෙන වාර ගණන. හරිද? දිලක්ෂි පැහැදිලිද? ඒක අපි සංඛ්‍යාතය ලෙස හඳුන්වනවා. මම ඒක පස්සේ ලියන්න දෙන්නම්. හරිද? හරි. මම මේ ගානේ මේ මැදේ හොයලා දෙන්නන්නයි හදන්නේ මේ තව විදියකට. හරි. ඉතින් අපි මේ සංඛ්‍යාතය කියන එක අංකණය කරනවා F අකුරෙන්. මොකෙන්ද? F අකුරෙන්. හරිද? F අකුරෙන් අංකණය කරනවා. පොඩක් ඒකත් මම මෙතන දාන්නම්. සංඛ්‍යාතය කියන එක අපි සිම්පල් F අකුරෙනුත් අංකණය කරනවා. හරි. ඉතින් මෙතන තියෙන්නේ දත්තවල විශාලත්වය. දත්තවල විශාලත්වය කියන්නේ ළමයිගේ වයස. නේද? ඒකට අපි ඒක ඕනනම් නිකන් දත්තේ කියලා දාගන්නත් පුළුවන්. දත්තය. හරි දත්තේට මේකේ තියෙන්නේ එක එක ළමයිගේ වයස. ඒකත් අපි සාමාන්‍යයෙන් දත්ත කියන එක අංකණය කරන්නේ x අකුරෙන්. මේ 9 පන්ති අපිට මේ අකුරු වැදගත් වෙනවා. හරිද? එක එක දත්තේ අපි x වලින් අංකණය කරනවා. නේ? මෙතන තියෙන දත්ත වර්ග දත්තවල විශාලත්වය. විශාලත්වයේ 15ක් වන දත්ත තිබ්බා, 16ක් වන දත්ත තිබ්බා, විශාලත්වයේ 17ක් වන දත්ත තිබ්බා, විශාලත්වයේ 18ක් වන දත්ත තිබ්බා. අපි ඒවට කියන්නේ දත්තය. හරි x වලින් අංකණය කරනවා. ඒ එක දත්තයක් යෙදිලා තියෙන වාර ප්‍රමාණය අපි සංඛ්‍යාතය ලෙස හඳුන්වනවා. හොඳයි. සක්කාල මට කියන්න විශාලත්වයේ 15ක් වන දත්තයේ වාර කීයක් තියනවද මෙතන? සංඛ්‍යාතයේ මෙතන කීයක් දාන්න ඕනේ? ඈ 15 ඒවා දෙපාරක් තියෙනවා. හරි. તો කියන්නේ දෙකනේ. 15 ඒවා දෙපාරයි. හරි. ඊට පස්සේ 16 විශාලත්වයේ තියෙන දත්තය වාර කීයක් තියනවද ඉතින්? සංඛ්‍යාත කීයද? 16 ඒවා 4ක් තියෙනවා වාර. 17 ඒවා වාර 2ක් තියෙනවා. 18 ඒවා වාර 3ක් තියෙනවා. ඒක ලේසි. ওই ක්‍රමයට හදන එක. හරි. ඊට පස්සේ පුතේ මම මෙතන ඊට පස්සේ ඊළඟ තීරේ මම දාන්නේ f ගුණ කිරීම x. මොකද f ගුණ කිරීම x කියන්නේ? මොකද f ගුණ කිරීම x කියන්නේ? f වගේ x වගේ ගුණ කරාම එනාගේ දා ගන්න ඕනේ ඊළඟ තීරේ. ඒ මොකක්ද ඒ කියන්නේ? කාටද කියන්න පුළුවන්? f අගය x අගයෙන් ගුණ කරාම එනාගේ තමයි මෙතන දාන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් තීරයක f අගයයි x අගයයි ගුණ කරාම එනාගේ තමයි මෙතනින් දාන්නේ. ඒ කියන්නේ මේකනේ 15 ඒවා දෙකක් තියෙනවානේ. 15 ඒවා දෙකක් කීයද? 15 ඒවා දෙකක් ඔව්. ඒ කියන්නේ දත්තයක විශාලත්වය ඒ දත්තයේ යෙදිලා තියෙන වාර ගානින් ගුණ කරාම එනාගේ තමයි මේ තීරේ දාන්නේ. 15 ඒවා දෙකක් තියෙනවා නම් 15 ඒවා දෙකක් 30යි. මේක හරි ලේසි නම් අපි 9 පන්ති මේක මේ පාවිච්චි කරනවා එකයි 15 ඒවා දෙකක් 30යි. ඊට පස්සේ පුතේ 16 ඒවා 4ක් කීය දෙන්නේ? 4 වරක් 16. 16 ඒවා 4ක් 64යි. ඒවා ආයි දීලා හදන්න ඕනේ නැහැ නේ. කල්කාල හිතුවේ. 17 ඒවා දෙකක් කීයද? 17 ඒවා දෙකක් ඔව් 34යි. හොඳයි. ඊට පස්සේ පුතේ 18 ඒවා 3ක් කීයද? 18 ඒවා 3ක් 54යි. හොඳයි හරි. අන්න හරි. right. එතකොට දැන් අපි මේ මම මේ අලුත් ක්‍රමයක් කියලා දෙන්නේ මොකක් හොයන්නද ඔය හදන්නේ? මේ දත්තවල මැදේ හොයන්න හදන්නේ. මේ උත්තරේම තමයි එන්නේ බය වෙන්න එපා. මේ ආපු උත්තරේම තමයි මේකිනුත් එන්නේ. හරි. ඊළඟට මම පුතේ මේ තව වැඩිපුර තීරයක් යට ඉඩ තිබ්බනේ. ඒක පුරවන්නේ මෙහෙමයි. ඒකත් හරි ලේසියි. පුතේ ඒකට මෙතන අපි දානවා මෙතන තියෙන මේ සංඛ්‍යාත අගයන්ගේ එකතුව. හරිද? සංඛ්‍යාත අගයන්ගේ එකතුව. කීයද එන්නේ කියන්නේ? 2යි 4යි 2යි 3යි එකතු කරාම කීයද? සංඛ්‍යාත මෙන්න මේ තීරයේ තියෙන අගයන් වල එකතුව 11යිනේ. ඒකෙන් මොකක්ද ඒ අදහස් වෙන්නේ? හරි මම කල්පනා කියන්නම්කෝ මේ සෙට් එකේ එකතුව. කාටද කියන්න පුළුවන් මෙතන මේ ආපු අගයෙන් මොකක්ද අදහස් වෙන්නේ? මේ 11යි කියලා ආවේ මොකක්ද ඒකේ තේරුම? මෙතන තියෙන දත්ත මොකද්ද ඔය 11යි කියලා ආවේ දැන් මේ ටික එකතු කරාම මේ දත්ත ව්‍යාප්තියේ තියෙන දත්ත
දත්ත ගණන තේරුණාද? ඔව්. හරි මේ දත්ත ව්‍යාප්තියේ තියෙන දත්ත ගණන තමයි මෙතන එන්නේ. S තීරයේ ඉලක්කම් වල එකතු වෙන්නේ මෙතන තියෙන දත්ත ගණන 11යි. ඊට පස්සේ පුතේ මේකට අපි කියන්නේ fx තීරය. මේකට කියන්නේ සංඛ්‍යාත තීරය නැත්නම් f තීරය. මේකට අපි කියන්නේ fx තීරය. fx තීරය. ඔව්. ඊට පස්සේ පුතේ මේ සෙට් එකේ එකතුව ගන්නත් ඕනේ. එකතු කරන්නකො. හරි ලේසියෙන් ගන්න. හරි 0.4 කීයද? 12යි. මේ 4 3ක් 12යි එකක් ඉතුරු. හරි. 1යි 3යි 4යි 6යි 10යි 3යි 13යි 13යි 5යි කීයද? 18යි. ඔව්. ඉතින් මොකක්ද ඒ ආවේ 182යි කියලා ආයේ මොකක්ද? කලින් දැකලා පුරුදු කෙනෙක්. මොකක්ද? මොකක්ද එතනින් fx තීරයෙන් එන්නේ මොකක්ද? ඒ කියන්නේ fx තීරේ මේ අගයන් ටික එකතු කරාම එන්නේ මොකක්ද? දත්තවල එකතුව. දැන් වැඩි ගොඩනේ. fx තීරයේ අගයන් ටික එකතු කරාම එන්නේ ඔතන තියෙන දත්තවල එකතුව. f තීරයේ අගයන් ටික එකතු කරාම එන්නේ ඔතන තිබ්බ දත්ත ප්‍රමාණය. දැන් මොකද කරන්න ඕනේ? මධ්‍යේනය ගන්න එහෙනම්. දැන් පුතාලා මධ්‍යේනය ගන්න. මේ දත්ත සෙට් එකේ මධ්‍යේනය ගන්න. මොකද කරන්න තියෙන්නේ? මෙතන එන අගය මෙතන අගයෙන් මොනා කරන්න තියෙන්නේ? බෙදන්නයි තියෙන්නේ. ඔව්. පුතේ දැන් අපි පොඩි අලුත් සංකේතයක් පාවිච්චි කරන්න හදන්නේ. 9 පන්තියේ මේක තියෙනවා. පුතේ අපි සාමාන්‍යයෙන් දැන් මේ ගණිතයේදී එකතුව කියන වචනේ සඳහා පාවිච්චි කරන ලකුණ මොකක්ද? එකතුව කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් එකතුව කියන එකට අපි මුටි කාලේ දන්නවා පාවිච්චි කරන්නේ මෙන්න මේකනේ. මේකට අපි කියන්නේ එකතු කිරීමේ ලකුණ. ඔව්. එතකොට පුතේ මේ එකතුව කියන වචනය සඳහා හරිද? එකතුව කියන එකට පාවිච්චි කරන ලකුණ තමයි මේ තියෙන්නේ. එකතු කිරීමේ ලකුණ. නේ? එතකොට පුතේ කිසියම් දේවල් කිහිපයක මොනවා හරි දේවල් කිහිපයක එකතුව කියන එක නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා මෙන්න මෙහෙම සංකේතයක්. හරිද? මෙන්න මෙහෙම සංකේතයක් පාවිච්චි කරනවා මේක මේ ග්‍රීක හෝඩියේ අකුරක්. හරිද? ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරක් නෙමෙයි. හරිද? මෙන්න මේ වගේ අකුරක් අපි පාවිච්චි කරනවා. ඔව් මේ අකුරට අපි කියන්නේ සිග්මා කියලා. මොකද්ද? මේකේ නම සිග්මා. අපි දැන් මේ අකුර පාවිච්චි කරනවා 9 පන්තියේදී මේ පාඩමේ සිග්මා. මේක ග්‍රීක හෝඩියේ තියෙන අකුරක් හරිද? මේ අකුරට නිකන් අමුතු අකුරක් අමුතුත් නෑ ඉතින්. හරිද? ඔය වගේ අකුරක් පාවිච්චි කරනවා. ඔව්. මේ අකුරෙන් අපි අදහස් කරන්නේ ගණිතයේදී මොකක් හරි දෙයක එකතුව කියන එක. හරි? මොනවා හරි සෙට් එකක එකතුව. හරි. එතකොට පුතේ දැන් මේ 11යි කියලා අපි ගත්තේ මේ f තීරයේ එකතුවනේ. සංඛ්‍යාත තීරයේ එකතුවනේ. ඕක අපි මෙන්න මේ අකුර දාලා මෙහෙමයි ලියන්න ඕන බලන්න. සිග්මා අකුර දාලා සිග්මා කියන්නේ එකතුවනේ. මොන තීරයේද? f තීරයේ. මෙතන අපි දානවා සිග්මා f කියලා. ඒක තේරුම් ගන්නවද? සිග්මා f කියන්නේ f තීරයේ තියෙන අගයන් එකතු කරාම එන අගය කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මෙතන අපි සමාන ලකුණු දානවා ඕනේ. එයේ f තීරයේ අගයන්ගේ එකතුව අපි ලියන්නේ සිග්මා f ඕනනම් දෙන්නම්. හරිද? සිග්මා කියන්නේ එකතුව කියන එක. f තීරයේ අගයන්ගේ එකතුව කියන එක අපි මෙන්න මෙහෙම ලියනවා. සිග්මා f මොකද්ද මේකේ තේරුම? f තීරයේ අගයන්ගේ එකතුව. සංඛ්‍යාතවල එකතුව. ඒ කියන්නේ දත්ත ගණන. ඊට පස්සේ පුතේ එහෙනම් මම අහනවා මේක කොහොමද ලියන්නේ? මෙතන අපි මොකද්ද ලියන්න ඕනේ? සිග්මා දාලා. මෙතන මොකද්ද ලියන්න ඕනේ? එතන පුතේ තියෙන්නේ fx තීරයේ එකතුවනේ. මෙතන වැඩි කිරීම අපි දාන්න අවශ්‍ය නැහැ. fx කියලා දුවනම් හරිය. මෙතන ගුණ කිරීම තියෙනවනේ. හරි. f ගුණ කිරීම x. මේ තියෙන්නේ පුතේ fx තීරනේ. ඔව්. ඒක අපි ලියන්නේ සිග්මා fx සිග්මා fx මෙතන සමාන ලකුණ. මොකක්ද මේ කියන්නේ? හරි සිග්මා fx කියන්නේ මේ fx තීරේනේ. fx තීරේ තියෙන අගයන්ගේ එකතුව තමයි මේ 182ක් ලෙස ඇවිල්ලා තියෙන්නේ. හරිද? සිග්මා කියන එකේ තේරුම පුතේ එකතුව කියන එක
නිරූපණය කරන්න පාවිච්චි කරන සංකේතයක් මේක මේ ඉස්සර කාලේ ඉඳන් තියෙන එකක්. හරිද? ඒ කියන්නේ මේ අපි චූටි කාලේ නෙමෙයි අවුරුදු 500කටත් කලින් පාවිච්චි කරපු අකුරක්. සංකේතයක් එකතුව සඳහා. ඔය ග්‍රීක හෝඩියේ තව ඕගොල්ලන් ඉස්සරහට යද්දී එක එක සංකේත ඉගෙන ගන්න පුළුවන්. සමහර වචන වලට අපි පාවිච්චි කරන සංකේත. ඒවා පොත්පත් වලත් මේ සංකේත පාවිච්චි කරලා තමයි ලියලා තියෙන්නේ. හරි. ඔයාලගේ අච්චු පොතේ මම හිතන්නේ දාලා පොඩ්ඩක් බලන්න තියනවාද ඔය අකුර පාඩමේ? අච්චු පොතේ තිබ්බද? තියනවානේ. පොඩ්ඩක් අච්චු පොත පෙරලලා බලන්න අච්චු පොතේ මම හිතන්නේ දාලා තිබ්බා. නැද්ද? හා? 10 පන්තියට ගියාම කොහොමද තියෙනවා? ඔව්. f අකුර fx තියෙනවානේ. හොඳයි. ඒක නෑ දාලා නෑ නේද? ඔව් ඒක එහෙනම් 10 පන්ති නම් අපි පාවිච්චි කරනවා. එහෙනම් 9 පන්තියට අවශ්‍ය වෙන්නේ නෑ. කමන්නේ ඔක ලියාගත්තට කමක් නෑ. පොඩ්ඩක් මතක හිටනවනේ එතකොට නේ 10 පන්තියට යද්දී 10 පන්තියට කොහොමද පුතේ 10 11දී මේ සංකේත දෙක අපි පාවිච්චි කරනවා. මේ සිග්මා කියන එකේ තේරුම නිකන් එකතු කියන එක. හරිද? සිග්මා f කියන්නේ මේ f තීරාගේ තියෙන ඉලක්කම් වල එකතුව. ඒ කියන්නේ ඔතනින් එන්නේ දත්ත ප්‍රමාණය. දත්ත තියෙන ගණන. ඊට පස්සේ පුතේ fx තීරේ තියෙන මේ අගයන්ගේ එකතුව. මේ f අකුරයි x අකුරයි තියෙනවා. ඒක 9 පන්තියේ කොහොමද තියෙනවා? මේ සිග්මා කියන අකුර නම් දාලා නැහැ නේද? තියෙනවද? ඒක අර ඔයාලගේ මේකේ තිබ්බ මේ ටීචර්ස් ගයිඩ් එකේ දාලා තිබ්බ පොඩ්ඩක් කියලා දෙන්න කියලා අකුරේ තේරුම ඒකයි. හරි. 10 පන්තිය නම් තියෙන අච්චු පොතේ දාලා නැහැ නේද? හිත බලන්න. අච්චු පොතේ නැහැ. f අකුර x අකුර දාලා තිබ්බනේ. හරි. කමක් නැහැ. අපි කමක් නැහැ උතන ලියාගමු මෙහෙම. වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේක 10 පන්තියට ගියාම ඕන වෙනවනේ. හරි. මෙහෙම ලියා ගන්නකො ටක් ගාලා. හරි මෙහෙම ලිපොට ඉන්න. මෙතනින් ඔයගොල්ලෝ නැවතුණා නේද? පුතේ මෙහෙම ලියන්නකො මෙහෙම. ඉහත දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනය පහත ක්‍රමයේ මගින්ද සෑදිය හැක. කියන ඉහත දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනය ඉහත දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනය ඉහත දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනය ඒක අපි අයින් කරලා දාන්නේ. ඉහත දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනය පහත ආකාරයට නැත්නම් පහත ක්‍රමයෙන්ද සෑදිය හැක. පහත ආකාරයට සෑදිය හැක. හරි. හදාගෙන වගුව හදාගන්නකො. වගුව හදාගන්න. ටක් ගාලා. වගුව දාගන්න. f අකුර x අකුර ඒවත් දාගන්න. ටක් ගාලා මේ වගුව දාලා ඊට පස්සේ මම උදලින් උත්තරේ අරන් දෙන්නම්. හරි. එක්පන් කරන්න. එතකොට දත්තේ කියන්නේ අපි x අකුරෙන් අංකණය කරනවා. මෙතන තියෙන දත්ත වල විශාලත්වය. විශාලත්වයේ 15ක් වන දත්තේ තියෙනවා. 15ක් වන දත්ත තියෙනවා. 16ක් වන දත්ත තියෙනවා. විශාලත්වයේ 17ක් වන දත්ත තියෙනවා. විශාලත්වයේ 18ක් වන දත්තක් තියෙනවා. ඊට පස්සේ එක එක දත්තේ තියෙන වාර ගාන තමයි සංඛ්‍යාතයේ තීරයෙන් ලියවෙන්න ඕනේ. සංඛ්‍යාතය කියන්නේ යම්කිසි දත්තයක් යෙදී ඇති වාර ගණන. යම්කිසි දත්තයක් යෙදී ඇති වාර ගණන. මේක ඇල්ල ඕන අවශ්‍යත් නැහැ. මේක නුකුත් දී වෙන්නේ නැහැ. මේ දෙක තමයි ඕන වෙන්නේ. යම්කිසි දත්තයක් යෙදී ඇති වාර ගණන තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ දත්තයක විශාලත්වයයි ඒ දත්තයේ තියෙන වාර ගණනයි ගුණ කරලා එනාගේ මෙතන ලියන්න ඕනේ. ඒකට අපි කියන්නේ fx තීරය. මේක f තීරය. හරි. ඊළඟට දැන් පුතේ එම නිසා අපි දැන් ඔන්න අතරින් පස්සේ දත්තවල හරිද මධ්‍යයනේ
ගන්න මොකද කරන්න ඕනේ? අර දත්තවල එකතුව බෙදන්න දත්ත ගණින් දත්තවල එකතුව දත්ත ගණින් බෙදන්න. දත්තවල එකතුව 182යි. බෙදන්න ඕනේ දත්ත ගාන 11යි. ඒක කී දෙන්නේ? අර උත්තරේම තමයි එන්නේ 16.5යි 4යි. ඉක්මන් කරන්න. හරිද? ඉක්මන් කරන්න. හරි. තත්ගාලා මෙතනින් පස්සෙන් එහෙම හතර උත්තරේ ගන්න. දැන් ওই ක්‍රමය අපි පුතේ පුරුදු වෙන්න ඕනේ. ඉක්මන් කරන්න. දැන් මෙතනින් පස්සේ ওই ක්‍රමයට තමයි අපි වගුව ගහලා තමයි ගාන හදන්න ඕනේ. ඒක ලේසි නේද? අමාරු නෑ නේද ක්‍රමය? මේකම තමයි මෙතනත් කරන්නේ. දත්ත සෙට් එකේ එකතුව දත්ත ගානින් බෙදන්න ඕනේ. මේ ක්‍රමයට හැදුවත් මේ වගුවක් ගහලා හැදුවත් වෙනසක් නෑ. ඒක තේරිච්ච කට්ටිය අත උස්සන්න. නිකන් දත්ත සෙට් එක එකතු කරලා එකතුව දත්ත ගානින් බෙදුවත් මේ වගේ වගුවක දාලා හැදුවත් වෙනසක් නෑ කියලා තේරෙනවා නේද? හැමෝටම අත උස්සන්න. පැහැදිලිද ක්‍රමය? අවුලක් නෑනේ. දැන් ඔයගොල්ලෝ 8 පන්තියේදී 7ේදී හැදුවේ මේ ක්‍රමයටනේ. 9 පන්තියේදී හදන්නේ මේ ක්‍රමයට. වගුවක් ගහලා හදන්න ඕනේ ඕක. ඉතින් අපි දැන් මේ දත්ත ටික මේ වගුවක දාලා හදද්දී අපිට ටිකක් අවුලක් නැහැ, පැහැදිලිව හදන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හරි. මේ ක්‍රමය ඇත්තටම ලේසි. මට කියන්නේ මේ ක්‍රමය ලේසි නැද්ද? හිතන්නකෝ මෙතන දැන් දත්ත 11යි දත්ත 20ක් විතර තිබ්බනම් දත්ත 20ක් විතර තිබ්බනම් පුතේ මෙතන දත්ත 20ම ලියන්න බෑ එකතු කිරීම ලකුණු දදා. එතකොට ටිකක් ඉඩ ප්‍රමාණය වැඩි වෙනවනේ. හරි දත්ත 30ක් 40ක් තිබ්බොත් එහෙමනේ. එතකොට ටිකක් අවුල් මේ ක්‍රමයට හදන එක. මේ ක්‍රමයට හදන එක ටිකක් ලේසි පැහැදිලි නේ. පැහැදිලිද? ඉක්මන් කරන්න. හරි ඉවරයිද? උත්තරේ ගත්තද? හරි. ලයි. ඔව්. පුතේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපිට අර දත්ත ටික වෙන් වශයෙන් දුන්නාම අපි එතකොට කියනවා මේ දත්ත වලට මොන දත්ත කියලාද කිව්වේ? එක එක දත්තේ විශාලත්වය වෙන වෙනම දුන්නාම අපි මේ දත්ත වලට කිව්වේ මොන දත්ත කියලාද? ඈ? එක්කෝ ඔව් විවික්ත දත්ත නැත්නම් මොනවද? අමු දත්ත. ඔව්. ඒ කියන්නේ එක එක දත්තේ අපිට වෙන වෙනම සටහන් කරලා දුන්නොත් දැන් මේ ගානෙත් එහෙමනේ තිබ්බනේ. එක එක දත්තයේ විශාලත්වයේ වෙන වෙනම සටහන් කරලා තිබ්බොත් අපි එතකොට කියනවා විවික්ත දත්ත කියලා. නැත්නම් අමු දත්ත. එතකොට පුතේ දැන් දත්ත ප්‍රමාණය ඔය 10ක් 15ක් 20ක් වගේ තිබ්බට ගැටලුවක් නැහැ. එතකොට අපිට එකින් එක දත්තේ ඔහම එකතු කරලා ඔහම ගත හැකි මැදේනේ නේ. හැබැයි පුතේ දත්ත ප්‍රමාණය වැඩිපුර ප්‍රමාණයක් තියෙද්දි දත්ත ප්‍රමාණය 30ක් 40ක් වගේනේ. මේ වගේ වැඩිපුර ප්‍රමාණයක් තියෙද්දි පුතේ අපිට පහසුයි මේ වගේ වගුවකට දාලා ඒවා
අධ්‍යයනය කරන එක. අර්ථකථනය කරන එක. දැන් මේ අපි කරන්නේ අර්ථකථනයනේ. දත්ත අර්ථකථනය කරද්දී අපි දත්තවල පරාසය, මාතය, මධ්‍යයනේ, මධ්‍යස්ථය ඕනේ හොයන්නේ. දත්ත අර්ථකථනය කරද්දීනේ. ඔව්. එතකොට පුතේ අපිට පහසුයි මේ වගේ දත්ත වගුවකට දාලා. මේ වගේ දත්ත සෙට් එක වගුවකට දාලා. හරිද? දැන් මෙතනින් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා පුතේ. අර ටික ඔක්කොම මෙතනින් හෙව්ව හැකි. බලන්නකෝ. මම නිකන් මේ වගුවෙන් අහනවා. දැන් හරි. වගුව දිහා බලන්නකෝ. මෙතන මට කියන්න මේ දත්තවල තියෙන අඩුමාගේ කීයද? මේ දත්තවල තියෙන අඩුමාගේ කීයද? මෙති 15. දත්තවල තියෙන වැඩිමාගේ කීයද? මෙති 18. මේ දත්තවල පරාසය කීයද එහෙනම්? දත්තවල පරාසය වැඩිමාගෙන් අඩුමාගේ අඩු කරන්න. 18න් 15ක් අඩු කරාම 3යි. වගුවෙන් ටක් ගාලා ගත හැකියි. හරි. මාතේ පරාසය හරි. මාතේ 15ව වාර දෙකක් තියෙනවා. 16ව වාර 4ක් තියෙනවා. 17ව වාර දෙකක් තියෙනවා. 18ව වාර 3ක් තියෙනවා. වැඩිම වාර ගාණක් තියෙන වාර 4නේ. එහෙනම් මොකද්ද? 16 තමයි වැඩිම වාර ගාණක් තියෙන්නේ. එහෙනම් මාතේ 16. ඒකත් හරි. දැන් මධ්‍යයනේ හරිනේ. ගැටලුවක් නැහැනේ. මේකෙන් පුතේ කොහොමද මධ්‍යස්ථේ හොයන්නේ? මේකෙන් කොහොමද මධ්‍යස්ථේ හොයන්නේ? මේ වගුව අපිට වගුව දුන්නා නම් කොහොමද මධ්‍යස්ථේ හොයන්නේ? සමහර ගණන් වල පුතේ අපිට වගුවක් දෙනවා මේ වගේ. මෙන්න දත්තේ විශාලත්වයේ මෙන්න දත්තේ එදිලා තියෙන වාර ගාන. මෙන්න දත්තේ විශාලත්වයේ මෙන්න දත්තේ තියෙන වාර ගාන. අපිට සමහර ගණන් වල දත්ත ටික මෙහෙම දෙනවා වගුවක. දීලා අපි මාතය, පරාසය, මධ්‍යස්ථේ, මධ්‍යයනේ හොයන්න කියනවා. එතකොට දැන් කොහොමද අපි මේම දුන්නාම මධ්‍යස්ථේ හොයන්නේ කොහොමද? දත්ත ටික වෙන වෙනම ලියලා හොයන්න පුළුවන්. ඔව්. එහෙම නැතුව ඔය වගුව දිහා බලාගෙනම හදන්න ක්‍රමයක් නැද්ද? දැන් මේකේ ආරෝහණ පිළිවෙල නෙමෙයි තියෙන්නේ. 15 ඒවා 2යි 16 ඒවා 4යි 17 ඒවා. වගුවේ පුතේ කෙලින්ම ආරෝහණ පිළිවෙලට තියෙන්නේ. නේ? 17 ඒවා 2යි 18 ඒවා 3යි. ඒකට මතකද අර මධ්‍යස්ථයේ හොයන මම ක්‍රමයක් කියලා දුන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. දත්ත ටික වෙන වෙනම තියෙද්දි නම් අර දෙපැත්තෙන් කපාගෙන ඇවිල්ලා මධ්‍යස්ථේ කියන්නේ මධ්‍යස්ථේ. මධ්‍යයනේ පුළුවන් නේ හරිද? මධ්‍යයනේ මේ ටිකේ එකතුව මේකේ එකතුවෙන් බෙදන්න තියෙන්නේ. හරි. මධ්‍යස්ථය පුතේ අපි මේ වගුවෙන් කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? ඔයාලා මම ක්‍රමයක් කිව්වේ මේ මධ්‍යස්ථ වෙනියක් ගද්දී දත්ත ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම මොකද වෙන්නේ බලන්නකෝ. දත්ත ගාන 11යි 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම 12 බෙදීම දෙකනේ. ඒ කියන්නේ 6 වෙනියනේ. එතකොට මෙහෙමයි ගන්නෙ. දත්ත ටික වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. ඔය වගුව ඔහොමම තියාගෙන මධ්‍යස්ථයේ හිව්වේ හැකි. මෙහෙමයි කරන්න තියෙන්නේ. හරි මධ්‍යස්ථ වෙනියා 6 වෙනියා. ආරෝහණ පිළිවෙලට දත්ත 6ක් ගත්තාම 6 වෙනියා තමයි මධ්‍යස්ථයට අහු වෙන්නේ. එහෙනම් පුතේ 15 2යි. ඔන්න 2යි මෙතන 2යි. ඊට පස්සේ පුතේ මෙතන 4යි කියන්නේ කීයද ගත්ත? 16 4යි කියන්නේ දැන් 15 2යි. 16 4ක් වෙනවා. ඒ කියන්නේ අන්න 6 වෙනියා සෙට් වෙන්නේ මේකට නේද? 6 වෙනියා කියන එක්කිනානේ ටිකක් හිතන්න. 6 වෙනියා කියන එක්කිනානේ මධ්‍යස්ථයට එන්නේ. ආරෝහණ පිළිවෙලට දත්ත ටික ලිව්වහම 6 වෙනියට ඉන්න එක්කිනා තමයි මධ්‍යස්ථයට එන්නේ. දැන් පුතේ නිකන් බලන්නකෝ දැන් මේ දත්ත සෙට් එක මේ 2යි 4යි 6යි. 6යි 2යි 8යි 8යි 3යි 11යි. දත්ත 11යිනේ තියෙන්නේ. එතකොට පුතේ 6 වෙනියට තියෙන දත්තේ තමයි මධ්‍යස්ථයට එන්නේ. හරි මෙතන 2යි මෙතන 4යි එකතු කරාම 6යි අන්න. 6 වෙනියා කියන එක්කිනා අහු වෙන්නේ පුතේ මේකට නේද? 6 වෙනියා කියන එක්කිනා මේකට අහු වෙන්නේ මේ පේලියට. එහෙනම් කීයද මධ්‍යස්ථයට එන්නේ? 16. වගුවෙන්ම ගන්න පුළුවන් ඈ ඔක්කොම ටික හරි. අපි දැන් එහෙම ගණන් හදන්නයි හදන්නේ. අපිට විභාගෙට මේ වගේ වගුවක් දීලා ওই ටික හොයන්න එහෙම දෙනවා පුළුවන් වෙන්න ඕනේ එතකොට. හරි. දැන් පුතේ අපි මෙතන රතු පෑනේ ලියමු මේ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියන්නේ එහෙම රතු පෑනේ තරුවක් දාලා කියන රතු පෑන ගන්න තරුවක් දාලා ලියන්න. හරි. මම කියන ඒවා දැන් ටිකක් ලියමුකෝ. හරි. කියන්න යම් කිසි දත්තයක්
යම් කිසි දත්තයක් ඔව් පන්ති අපි දෙසැම්බර් මාසේ පටන් ගන්නවා කෙහෙල්ලැල්ලේ 10 පන්තියේ පළවෙනි පාඩම පටන් ගන්නවා. හරි. කියන්නේ එහෙම යම් කිසි දත්තයක් යෙදී ඇති වාර ගණන යම් කිසි දත්තයක් යෙදී ඇති වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. කිසියම් දත්තයක් නෑ එහෙ 10 11 කරන්නේ නෑ. හරි. කිසියම් දත්තයක් යෙදී ඇති වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. කිසියම් දත්තයක් යෙදී ඇති වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. හරි. ඊළඟට මෙතන අපි පුතේ මේ දත්ත මේ වගේ මේ විදියට වගුවක සකස් කරාම අපි මේකට කියනවා මොකක් කියලාද? මේ වගේ එකකට අපි කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හරි. මේ වගේ එකකට අපි නමක් දාලා තියෙනවා අසමූහිත බෝලියක් ගහගෙන ඉන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නැත්නම් වගුවක්. හරිද? ඒ කියන්නේ අර අමුදත්ත නැත්නම් විවික්ත දත්ත නේ අමුදත්ත නැත්නම් විවික්ත දත්ත අර වෙන්වෙන්ව තිබ්බ දත්ත ටික මේ වගේ වගුවකට දාලා අපි ලියාගත්තාම මේ එන එකට කියනවා මේ වගුවට අපි කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හරි කියන්නේ මෙහෙම විවික්ත නැත්නම් අමුදත්ත විවික්ත නැත්නම් වරහන් ඇතුලේ අමු දත්ත විවික්ත නැත්නම් වරහන් ඇතුලේ අමු දත්ත විවික්ත නැත්නම් අමු වරහන් ඇතුලේ දත්ත ඉහත පරිදි වගුවක ආකාරයෙන් සකස් කළ විට එය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ. හරි. ලියවද? හොඳයි. දැන් ඔන්න ඔය ටික තමයි පුතේ අපිට ඉගෙන ගන්න තිබ්බේ අලුතෙන්. එන්න හැමෝම 28 එක අභ්‍යාසෙට. දැන් ඔය කරපු ටික තේරුණාද?
තේරිච්ච කට්ටිය පොඩ්ඩක් අතුස්සන් හරියටම. හරි. හොඳයි. එහෙනම් අපි එමු අභ්‍යාසයට 28 එක අභ්‍යාසය. 28 එක අභ්‍යාසෙට. විසි අටේ එක අභ්‍යාසය. ප්‍රශ්නාර්ථ එක කරමු. ප්‍රශ්නාර්ථ එක. හරි. නිපුණි හරිනේ. හොඳයි. එතකොට ප්‍රශ්නාංක 1ට එන්න ඉස්සලා ගාන කියවන්නකෝ. ඉස්සලා ගාන කියවලා ඔය දීලා තියෙන දත්ත ටික ලියා ගන්නකෝ. හරි. ඔය දත්ත ටික ලියා ගන්නකෝ පොතේ ප්‍රශ්නාංක 1. දැන් අපි අර කලින් ගානේ කරපු ටික මේකෙත් ඔය ගානෙත් කරන්න ඕනේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. 28 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. එක්තරා කාලගුණ මධ්‍යස්ථානයක් විසින් 2016 දෙසැම්බර් මාසයේ දිනක වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් ඒ කියන්නේ 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නේද? ඒ මාසයේ එක් දිනවල වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් උෂ්ණත්වය පිළිබඳව රැස් කරගත් තොරතුරු සමූහයක් පාත දැක්වේ. හරි. දෙසැම්බර් මාසයේ දවස් වල වාර්තා වෙච්ච වැඩිම උෂ්ණත්ව වල අගයක් තමයි ඔය තියෙන්නේ. හරි. එතකොට දැන් සාමාන්‍ය දෙසැම්බර් මාසේ කියන්නේ ටිකක් සීතලයි නේ කියන උෂ්ණත්ව චුට්ටක් අඩුයි. ඒකේ නිකන් ඕලට බැලුවාම පේනවා සෙල්සියස් අංශකනේ ගොඩක් 30 ගණන් වලට එහෙම ගිහිල්ලා නැහැ. 20 ගණන් 30 තමයි තියෙන්නේ. හරි. මෙම දත්තවල පරාසය චුට්ටක් මට ඕකේ බලලා කියන්න. ඕකේ තියෙන අඩුම අගේ කීයද? ප්‍රොමිලක්පන් 1. දත්තවල පරාසනේ පරාසිකත්ති වැඩිම අගයෙන් අඩුම අගේ අඩු කරන්න ඕනේ. වැඩිම අගේ කීයද? 30ද? සෙල්සියස් අංශක 30. අපිට සෙල්සියස් අංශක කොහොමද අපි ලියන්නේ? ඒකකේ දන්නවද? විද්‍යාව ඉගෙනගෙන තියෙනවද? සෙල්සියස් අංශක ලියන විදිය හොඳයි දන්නවා. ඔව් 100 අකුර දාලා මෙතනින් බිඳුවක් දාන්න ඕනේ. සෙල්සියස් අංශක. හැමෝම දන්නවනේ සෙල්සියස් අංශක උෂ්ණත්වයේ මයින් ඒකකයේ සෙල්සියස් අංශක. දන්නවා. තව තියෙනවා තවත් තියෙනවා ඒකක ෆැරන්හයිට් අහලා තියෙනවද? ෆැරන්හයිට් අංශක සෙල්සියස් අංශක තියෙනවා ෆැරන්හයිට් අහලා තියෙනවද? ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නේ සෙල්සියස් අංශක විතරයිද? උෂ්ණත්වයේ මයින් ඒකක දැන් ස්කන්ධයේ මයින් ඒකක තියෙනවානේ කිලෝග්‍රෑම් ග්‍රෑම් ටොන් ඔය වගේ මේ උෂ්ණත්වයේ මයින් ඒකකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෙල්සියස් අංශක. දන්නවා දන්නවා ඒකනේ ෆැරන්හයිට් අංශක කෙල්වින්. පුතේ ඔය තුන් දෙනා විද්‍යාඥයෝ තුන් දෙනෙක්. සෙල්සියස් කියන්නේ විද්‍යාඥයෙක්. එයා තමයි ගොඩක් ඔය උෂ්ණත්වයත් එක්ක ගොඩක් පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්. ෆැරන්හයිට් කියන්නේ විද්‍යාඥයෙක්. කෙල්වින් කියන එක්කෙනා සාමිවරයෙක්. එයාත් පරීක්ෂණ කරපු හින්දා විද්‍යාඥයෙක් ලෙස සැලකනවා. ඒ තුන් දෙනාට ගෞරව කිරීමක් පිණිස තමයි ඔය උෂ්ණත්වයේ මයින් ඒකක වලට ඒගොල්ලන්ගේ නම් වලින් ඒකක දාලා තියෙන්නේ නේ. හරි. සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක සහ කෙල්වින්. හරි ඒක අමතර දෙයක් මම කිව්වේ. මෙතන අපිට කීයද තියෙන අඩුම අගේ සහ වැඩිම අගේ? වැඩිම අගේ 30ද? සෙල්සියස් අංශක 30. මම ඕනනම් ඒකකයත් එක්ක ලියන්නම්. වැඩිම අගය වැඩිම අගයෙන් අඩු කරන්න අඩුම අගය මේක ලියලා හදුවට තමයි. වැඩිම අගයේ පුතේ සෙල්සියස් අංශක 30 නේ. සෙල්සියස් අංශක 30න් අඩු කරන්න අඩුම අගය 24. සෙල්සියස් අංශක 24ක් අඩු කරොත් 30න් කීයද පුතේ මේ පරාසයට? 6යි. සෙල්සියස් අංශක 6යි. සෙල්සියස් අංශක 6යි.
ඒකකේ දාන්න නැත්නම් මේ වචනේ ලියන්න සෙල්සියස් අංශය කියලා. සිංහල ලියුවත් කමක් නැහැ මේක දෙමත් කමක් නැහැ. සෙල්සියස් අංශක 6යි පරාසය. හරි. දැන් පුතේ රෝම ඉලක්කම් 2. මෙම දත්තවල දැන් වගු අඳින්න ඕනේ. මෙම දත්තවල මාතය මධ්‍යස්ථය හා මධ්‍යයනේ සෙවීම සඳහා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම වගුවක් හදන්න කියලා කියන්නේ. පටන් ගන්න. මේ විදිහට තීර 3ක් අරගෙන ලස්සනට හදන්න වගුව. මකන මේක මේ වගේ එකක් හදන්න ඕනේ. එකක් වරද්දන්න එපා. එකක් හරි විශ්නොත් එහෙම වර්ධිනවා ගන්න බෑ. එක තත්ත්වයක් හරි මග යනොත් ඉවරයි කියන්නේ. බඩු වනිස්. ගානම ඉවරයි. හරියට කල්පනාවෙන් දාගන්න ඕනේ නේද? ඉස්සෙල්ලා ටක් ගාලා ඔය වගේ මෙතන පළවෙනි එකට එන්නේ தත්ත්වය. පළවෙනි තීරේ தත්ත්වය කියන එකනේ. ඒක අපි x වලින් තමයි කියන්නේ. අංකණය කරන්නේ. ඊට පස්සේ පුතේ සංඛ්‍යාතනේ. සංඛ්‍යාතේ. ඒක අපි f වගුරෙන් තමයි ලියන්නේ. ඊට පස්සේ f වගුරයි x වගේයි ಗುಣ කරාම එන අගේ තමයි ඊළඟ එකේ දාන්නේ. හොඳයි. හරි මම ටක් ගාලා මේකේ තියෙන දත්ත වර්ග මොනවද? ඒ කියන්නේ එක එක දත්තවල විශාලත්ව මොනවද? 24 තියෙනවා. 25 තියෙනවා. 26, 27, 28 29ක් තියෙනවා 30ක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක දාගන්න. 24 ඉඳන් 30 වෙනකන් දත්තවල විශාලත්ව මේකේ තියෙනවා. නේද? 24 ඉඳන් 25 26 තියෙනවා 27 තියෙනවා 28 තියෙනවා 29 තියෙනවා ඒ හරි පේනවද? ඔව් හරි පුතේ ඉතින් හොඳයි. ඔයාලා දෙනවා මේ පොඩු ගැන. පොත් එහෙම කියලා දිනවද 30යි. හරි. මෙතන ඒක තමයි තියෙන්නේ. ඒ විද්‍යාඥයන්ගේ පොත් නිකන් ඉන්න දවසට නිකන් කියවන්න වරගෙන. හරි. හොඳයි. ඒ කියවන එක හොඳයි. විද්‍යාඥයන්ගේ ජීවිත කතා. හරි. එතකොට මේ කතා බලනකොට වඩා හොඳයි මේ පොතක් කියවන එක නේ. මේ කොරියන් ඒවා මේවා බලනකොට වඩා නේද? ටීවී කියන්නේ ඒවට වඩා 24 25 26 ඔය ටික නේද බලන්න හදි කියලා. හරි පේනවනේ. හරි දැන් ඕගොල්ලෝ හරියට පුතේ ගණන් කරලා දාගන්න ඕනේ. දැන් එකක් හරි වැරදුනොත් ඉවරයි. ඒකයි මම කිව්වේ. හරිනේ? හරි. මට ගත්තාලා කියන්න හොයාගත්ත කට්ටිය ඔතන 24 ඒවා කීයක් තියෙනවද? කී පාරක් තියෙනවද 24? හත්ගාලා මෙහෙම උතන මෙහෙම වැඩක් කරන්න අපුලා පැන්සල ගන්නකො දැන් ඔයගොල්ලෝ දත්ත ටික ලියාගත්තනේ. ඒ ගණන් කර ගන්න දත්ත ටික පොඩක් පැන්සලකින් කපාගෙන යන්න. එතන. ඈ 24 ඒවා දෙකක් තියෙනවද? මට කියන්නේ 24 ඒවා දෙකයිද අතුස්සන්න. හත්ගාලා අතන උඩ පැන්සලෙන් කොහොම කපලා දාන්න 24 ඒවා දෙක පැන්සලෙන් අරහට 24 ඒවා දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ 25 ඒවා කීයක් තියෙනවද? හත්ගාලා කියන්නේ 25 ඒවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 තිබ්බ දවස් කීයක් තිබිලා තියෙනවද? වැඩි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 වාර්තා වෙච්ච දවස් 3යි. 3යි. හොඳයි. අටකාල 25 ඒවා තුනම කපලා දාන්න 25 ඒවා 3යි. හොඳයි. හරි. දිනෙත් 26 ඒවා 5යි. හරි බලන්න 27 ඒවා 7යි. අනිත් කට්ටිය බලන්න හරිද කියලා. හරි. මොකක් හරි වෙනසක් තිබ්බොත් කියන්න අනිත් කට්ටිය බලලා කියන්න. හරි. 28 ඒවා කීයක් තියෙනවද? ඒ දාගත්ත ඒවා කපලා දාන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. මොකක් හරි මග ඇරලා තිබ්බොත් ආයි බැලුවේ හැකිනේ. කැපිච්ච නැති එකක් තිබ්බොත් ඒ කියන්නේ මග ඇරලා. ගණන් කරන ඒවා කපලා දාන්න. 28 ඒවා.
තාම නැහැ. 28 ඒවා 10ක් තියනවද? 28 ඒවා බලන්න අනිත් කට්ටියත් හරිද දෙන්නේ. මේක ලියන්න එපා බලාගෙන ඈ. ගණන් කරලා බලන්න ඕනේ හැමෝම නැත්නම් විභාගෙට ගාන හදන්න ගියාම කවුරුත් ගණන් කරලා දෙන්නේ නැහැ තනියම. හොඳට උඩ දත්ත වලින් ගණන් කරලා බලන්න. අර ගණන් කරන ඒවා කපලා දාගත්තා නම් ලේසි. 28 ඒවා 10යි 29 ඒවා 2යි. 30 ඒවා 2යි බලන්න. එතකොට මෙතන F තීරයේ අගයන්ගේ එකතුව සංඛ්‍යාතවල එකතුව වෙනවා 2යි 2යි 10යි 14යි 14යි 7යි 21යි 21යි 5යි 26යි 26යි 9යි 9යි 2යි 31යි දෙසැම්බර් මාසේ දින කීයක් තියෙනවද? දෙසැම්බර් මාසේ දින කීයක් තිබේද? 31යි. ඒ කියන්නේ දත්ත 31ක් තියෙන්න ඕනේ. ඇයි? දවස් 31 එක දිනේ නේ දෙසැම්බර් මාසේ දින 31ක් තියෙනවා නම් හැම දවසකම වාර්තා වෙච්ච උපරිම උෂ්ණත්ව තමයි ඔය දීලා තියෙන්නේ. එහෙනම් දත්ත 31ක් තියෙන්න ඕන. හරි. මේ ටික එකතුව 31ක් නම් එනවා. මට පොඩක් අනිත් කාට කියන්නේ මේ අගයන් හරිද කියලා. මේකේ එකතුව 31යි. දත්තවල එකතුව නෙමෙයි මේ දත්ත ගණන. මෙතන තියෙන දත්ත ගණන 31යි. හරි. දැන් සංකාලා මේක වැඩි කරලා මේකේ දාන්න. මේ දෙක වැඩි කරලා මෙතනින් දාන්න. මේ දෙක වැඩි කරා මෙතනින් දාන්න. දැන් තේරෙනා නේද වගුවෙන් හදන එක ලේසි කියලා තේරෙනවද කියන්නකෝ. අර ඔක්කොම ටික ලියලිය එකතු කරලා බෙදලා ගන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ටිකක් පැටලෙනවා. මෙහෙම දාගත්තාම ලේසි කියලා තේරෙනවා. දැන් මේ දෙක ගුණ කරලා මෙතනින් ලියන්න පුළුවන් නේ. මේක මේ ලේසි කියලා තේරෙන කට්ටිය අත උස්සන්න. නැත්නම් අර උඩ තිබ්බ ටික ඔක්කොම එකතු කරලා මේ දත්ත 31ක් වැඩි ඒකට මේ දත්ත ගන්න මේක මේ ලේසි. මැදේනේ හොයන්නේ. හරි. අග්ගල මේක මට පුරවලා දෙන්න. මේ ආදි මම මේ ගුණ කරන්න දැන් පුළුවන් වෙනවා 10 පන්තිට යන්න ඉන්නේ 24 වරක් 2. දැන් ඉතින් මෙහෙම පැත්තකින් ලියලිය වැඩි කරලා කරන්න ඕනේ නේද? නේද? මනසින් ටිකක් මොන අලිනේ වලිය ගුණ කරගන්න. මේවා නම් ගුණ කරන්න ඕනේ 24 ඒවා දෙකක් කීයද? ඈ මෙලොනම 24 ඒවා දෙකක් මෙහෙම ලියලා ගුණ කරනවා නේ. 10 පන්තිට ගන්නේ නෑ ආයි. 24 ඒවා දෙකක් කොහොම ගුණ කරන්න යන්නේ බා දැන් 10 පන්තිට යන්නේ ඉන්න අය 24 ඒවා දෙකක් කීයද 48යි 25 ඒවා තුනත් එහෙම ගුණ කරන්න ඕනේ නෑ 25 ඒවා තුනක් කීයද සත්‍යාල කිව්වේ ඇයි 25 ඒවා තුනක් 25 ඒවා දෙකක් 50යි 25 ඒවා තුනක් 75යි සමහර ඒවා ගුණ කරලා ගන්න වෙයි 26 ඒවා 5ක් මම ඕක 26 ඒවා 5ක් මම මෙහෙමයි ගුණ කරන්නේ මම ගුණ කරනවා 25 ඒවා 5ක් 25 ඒවා 5ක් 125යි නේ හරි එක ඒවා 5කුත් එන්නේ නැහැ ඇයි 26 ඒවා 5ක් නේ. එතන එක ඒවා 5යි 125යි 130යි හොඳයි. මේවා ටිකක් බලන්න ක්‍රම වලට ගුණ කරලා. මේක ටිකක් ඕනනම් ගුණ කරගන්න වෙනවා නැත්නම් ඉතින් මනෝමය ගුණ කරන්න පුළුවන්. 27 ඒවා 7 7 7 49 9 දැම්ම 4ක් ඉතුරුයි. 7 2 14යි අර ඉතුරු 4යි 18යි ඒ කියන්නේ 189 ඔමයි ගුණ කරන්නේ මනෝමය. 28ට 10 නම් ගුණ කරන්න දෙයක් නෑනේ. 280යි අගට බිඳුවක් ගහම 10න් ගුණ කරන්නේ. 29 ඒවා දෙකක් 30 ඒවා දෙකක් නම් 60යි 29 ඒවා දෙකක් කියන්නේ තව දෙකක් අඩු වෙනවනේ 58යි 30 ඒවා දෙකක් 60යි අනේ පටපට ගාලා පුළුවන් වෙන්න ඕනේ දැන් එහෙනම් පුළුවන් මම ගුණ කරපු විදිහට ගුණ කරන්න පුළුවන්ද අතුසන් කරන්න පුළුවන් පැත්තේ මම එකක් කරලා ලිව්වේ නෑ එහෙනම් පුළුවන් නම් හොඳයි එහෙනම් පුළුවන් වෙන්න ඕනේ 10 11 කියන්නේ නැත්තම් බෑනේ හරි පටපට ගාලා ඔහොම ගුණ කරලා දාගන්න දැන් එකතු කරන්න ඉතින් ටක් ගාලා පුළුවන් 8යි 5යි 13යි 9යි කීයද? 22යි නේ. 8යි 5යි 13යි 13යි 9යි 22යි. 22යි 8යි 30යි. ඔව් 30න් බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. 3යි 4යි 7යි 7යි 14යි 14යි 3යි 17යි. නේ? ඔව් 17යි 17යි 8යි. 17යි 8යි 25යි. 25යි 8යි 33යි. 33යි 5යි 38යි 38යි 6යි 44යි 44න් 4 දැම්මා 4ක් ඉතුරුයි ඒ 4යි 1යි 5යි 1යි 6යි 6යි 2යි මට කියන්නේ 840ක් ආපු කට්ටිය අතුස්සන් දත්ත සෙට් එකේ එකතුවට 840ක් ආපු කට්ටිය
හරි. හොඳයි. දැන් ඔය වගේ ඕක ඉවර කරන්න. දැන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. රෝම ඉලක්කම් දෙකක්. හරි. ඒකේ අපිට මොනවද හොයන්න තිබ්බනේ? ඔව් දැන් රෝම ඉලක්කම් දෙක වගුව ගොඩනගන්න තිබ්බේ. හරි. රෝම ඉලක්කම් තුන. මොකක්ද අහන්නේ? සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන් தත්වල මාතය. ඉතින් මාතය බැලුවාම පේනවා වැඩිම වාර ගාණක් තියෙනවා. වාර 10ක් කීයද? වාර 10ක් තියෙනවා 28 සෙල්සියස් අංශක 28. මාතය සෙල්සියස් අංශක 28යි. නේ? වැඩිම වාර ගාණක් තියෙන්නේ සෙල්සියස් අංශක 28. 10 පාරක් තියෙනවා. 3 හරේ 4 ඉහත දී ඇති උෂ්ණත්වවල මධ්‍යස්ථයේ සොයන්න. දැන් මෙතන පුතේ මධ්‍යස්ථයේ හොයද්දී ඔක්කොම දත්ත ගාන කීයක් තියෙනවද? 31ක් තියෙනවනේ. පුතේ දැන් මධ්‍යස්ථයේ හොයද්දී මධ්‍යස්ථ වැනියක්. මධ්‍යස්ථ වැනියක්. ගද්දී දත්ත ගණනට එකක් එකතු කරලා දෙකට බෙදන්න. දත්ත ගාන පුතා 31යිනේ. සෙල්සියස් අංශක ලියන්න දැන් 9දී 10දී ඉතර ඔක බලන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයේදී නම් බලනවා ඒකකේ. ඒකකේ වැරදුනොත් ලකුණු එහෙම කපනවා ඈ සමහර වෙලාවට ඒකයි. 9දී 10දී ඔය ඉතර බලන්නේ නැහැ ඒකකේ 28 ලිව්වත් කමක් නැහැ. පුරුදු වෙන්න ඉතින් හොඳ හරි විදිහට ලියන්න ඒකකයත් එක්ක. හරි. දත්ත ගාන පුතේ එකක් එකතු කරාම 31කට එකක් එකතු කරාම 32යි. දෙකෙන් බෙදුවාම කීයද? 16යි 16 වෙනියා. ඒ කියන්නේ පුතේ මේකේ දැන් ආරෝහණ පිළිවෙලට නෙදීන්නේ 24 ඒවා 2යි 25 ඒවා 3යි. ඔව් දත්ත 16 වෙනියා. 16 වෙනි දත්තේ තමයි පුතේ මධ්‍යස්ථයට එන්නේ. 16 වෙනියා බලන්න මොන තීරයේදී ඉන්නේ. 2යි 3යි 5යි. 16ක් යනකම් බලාගෙන ඉන්න ලස්සන. 16 වෙනියට අහු වෙන්නේ මොන දත්තේද? මොන තීරයේ දත්තේද? 2යි 3යි 5යි. 5යි 10යි. අන්න පුතේ 10යි 7යි 17යි 16 වෙනියා ඉන්නේ පුතේ මේකේ ඇතුළේ නේද? ඒක තේරෙන කට්ටියට උස්සන්න. 16 වෙනියට තියෙන දත්තය අර ටික ආරෝහණ පිළිවෙලට ලියන් ගියාම 16 වෙනියට තියෙන දත්තේ පුතේ මේකේ ඇතුළේ නේද ඉන්නේ. මේ තීරයේ ඇතුළේ නේද ඉන්නේ. තේරෙනවද? එහෙනම් කියන්නේ කීයද? 16 වෙනි දත්තේ තියෙන්නේ මේ තීරයේ ඇතුළේ. එහෙනම් පුතේ මධ්‍යස්ථය මෙන්න ඉන්නවා. 27යි. ඒ කියන්නේ එම නිසා මධ්‍යස්ථය සමානයි 27ට. එකක් සෙල්සියස් අංශක කියලා දාන්න ඕනේ නැත්නම් වැඩේ තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේ වගුවෙන් මධ්‍යස්ථයේ ගත්ත විදිය තේරුණාද? අරක ආරෝහණ පිළිවෙලට ලියලා ගත්තත් ඔය උත්තරේම තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරිද? තේරෙන්න ඕනේ. හරි. අන්තිමට මොකක්ද අහලා තියෙන්නේ? මධ්‍යේනේ අහනවා. මධ්‍යේනේ ගන්න දැන් අපි ගන්නවා මොකද්ද කරන්නේ? මධ්‍යේනේ. මධ්‍යේනේ ගද්දි දත්තවල එකතුව දත්ත ගණනින් බෙදන්න ඕනේ. දත්තවල එකතුව 840යි. බෙදන්න ඕනේ 31කින්. දැන් පැත්තකින් 840 31කින් බෙදලා උත්තරේ ගමු. 8 31 ඒවා නෑ 84ට 31 ඒවා 2යි. දෙවරක් 31 62යි. අඩු කරාම 4න් 2ක් 2යි 8න් 6ක් 2යි. මේ බිඳුව ගන්න පහළට උඩ තිබ්බ එකක් නේ. 220ට 31 ඒවා කීයද? 31 ඒවා 7ක්. 7ක්. ඔව්. 7ක් එක 7යි 7 3 21යි. 217. දැන් මෙතන අඩු කරාම නම් 217ක් 3යි නෙන්නේ. 227ක් 217ක් අඩු කරාම 3යි. උඩින් ගන්න ඉලක්ක නැහැ. පිටින් බිඳුවක් ගද්දී මෙතන දශම පිටු තියා ගන්න. 30ට 31 ඒවා නෑ නේ. නෑ. එකක් මදි පරාදේ. තමයි. ඔව් බිඳුවයි කියලා දාලා ආයෙ මොකද කරන්න ඕනේ? මේ හරිය බෙදුවොත් පේනවද ඔයගොල්ලන්ට? එන්නේ. පොඩි බෙදන්නද? ඔව්. මේ බෙදන්නද? මොකද බෙදන්නේ? මේ හරිය.
240 බෙදන්න ඕනේ 31න් 84ට 2යි දෙවරක් 31 62යි අඩු කරාම මෙතන 22යි උඩ බිඳුව ගත්තා 220ට 31 ඒවා 7යි 7 කරක් 31 ඊළඟ 217යි නේ. හරි. මෙතන අඩු කරාම තුනක් පිටුයි උඩින් ගන්න ඉලක්ක නැහැ. ඔව් හරි මම උඩින් ලියන්නේ එකයි මේ දෙන්නේ. හරි. මෙතන පුතේ දැන් උඩින් ගන්න ඉලක්ක නැහැ පිටින් බිඳුවක් ගත්තාම මෙතන දශම ටික තියන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් වැඩේ කියන්නේ 30ට 31 ඒවත් නැහැ නේ. නැති හින්දා බිඳුවක් දාන්න. බිඳුව වරක් 31 බිඳුවයි. ආයි 30 බිඳුවක් අඩු කරාම ආයි 30ක් පිටුයි. ආයි පිටින් බිඳුවක් ගත්තාම 300ට 31 ඒවා බලන්න 9ක් වගේ තියෙන්නේ කියලා. 9ක් වගේ. ඔව්. 9ක්. නම් වරක් එක 9යි නම් වරක් 3 27යි 271යි. හරි. නම් වරක් 31 271. පිටුවයි උතරින් නවත්තන්නකො තව බෙදන්න යන්න ඕනේ නැහැ 29ක් එනවා. හරි. 27.09යි මත් දෙයස් මේ මතේදී නේ. ඔව්. උතරේ කියන්නේ 27.09යි සෙල්සියස් අංශක. පැහැදිලිද? හරි. ඊළඟට ඒකේ තව ගණන් දෙකක් තියෙනවා නේද? හතරක් තියෙනවා ගණන්නේ ඔක්කොම. හරි. ඔව් දශම ස්ථාන දෙකකට තිබ්බාම හොඳටම ඇති. වට යන්න කිව්වොත් දශම ස්ථාන එකකට වටේලා තියන්න ඕනේ. ඉතින් අපිට ප්‍රශ්න ඇහුවොත් එහෙම නේද? පිළිතුර දශම ස්ථාන එකකට නැත්නම් පූර්ණ සංඛ්‍යාවට එහෙම වට යන්න පවා කියනවා. ඒකෝට එහෙම වටේලා තියන්නත් ඕනේ කියන විදිහට උත්තරේ. මේක එහෙම කියලා නෑ අපි මෙහෙම උත්තරේ දෙන්නේ. 27.09යි සෙල්සියස් අංශක. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ ගානෙත් ඒ වගේම හදා ගන්න පුළුවන් වෙයිද? ඔය වගේම ගානක්. හරි නේද? ඔව්. ප්‍රශ්නාංක 2. මාතේ මධ්‍යස්ථේ නේ. අයකි පුතේ යන්න බලන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහන්නේ. මොකද්ද? මධ්‍යේනේ. එතකොට එන උත්තරේ පුතේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා තියන්න වෙනවා ඈ. අන්තිමට බෙදලා දශම වලින් එයි. හරි. දෙවෙනි ගාන පස්සේ හදන්න ඉඩ තියන්නකෝ. අපි තව ගානක් හදනවා දැන්. කීයද හදන්න ඕනේ? තුන්වෙනි ගානද හතරවෙනි ගානද? හතර. හරි. එන්න හැමෝම හතරවෙනි ගානට අනිත් දෙක හදන්න ඕනේ ඈ. ප්‍රශ්නාංක අපිට ඔය වෙලාව ඇති තව ගානක් හදන්න පුළුවන්. හතරවෙනි ගාන හදමු. හරි අනිත් ඒවත් ඒ වගේ හදන්න බය නැතුව. ප්‍රශ්නාංක 4කට එන්න. එහෙනම් නේද? ප්‍රශ්නාංක 4. හරි. ගාන කියවන්න ග්‍රාමීය රෝහලක බාහිර ප්‍රතිකාර අංශයෙන් දිනපතා ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ රැස් කරගත් තොරතුරු ඇසුරෙන් සකස් කළ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පහක් දැක්කේ. ඒ කියන්නේ එතන පුතේ අපිට වගුවෙන් භාගයක් දීලා තියෙන්නේ. ඔකට වගුව තමයි දීලා තියෙන්නේ ඈ. හරි. ඒ වගුව මේ අතර තමයි දීලා තියෙන්නේ. අපිට ඕක 15 අතර දාගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. දැන් පුතේ වගුව මම නිකන් ඕන මේක හකලා කරන්න වගුව කොටස් ගන්න මේ වගුව. ඔය දීලා තියෙන වගුව මොන දාගන්න ඕනද? ඔය දීලා තියෙන වගුව ඔහොමම දාගත්තත් කමක් නැහැ. ඕක නැත්තම් මං හදාගන්න විදිහට හදාගත්තත් හරි. ඒ කොහොමද එහෙම හදන්නේ නැහැ. හරිද? ඔය වගුව කෙලින්ම ප්‍රශ්නාංක 4 මෙහෙම හදුවත් හරි. අර අපි සාමාන්‍ය හදන විදිහට මේ අතරනේ බලන්න හදන විදිහ. අර කලින් ගානත් ඔය වගේ හදන්නේ නැහැ මේ විදිහට නේ. ප්‍රශ්නාංක 3ත් එහෙමයි ඕක. ඒතර රෝගී පුතේ දත්තේ නැත්නම් රෝගීන් සංඛ්‍යාවනේ. මේ දිනපතා දිනකදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව සහ දින ගණන. તો මෙතන පුතේ தත්ත්වය තමයි ඔය දීලා තියෙන්නේ රෝගීන් සංඛ්‍යාව ලෙස. නිකන් රෝගීන් සංඛ්‍යාව. ඒක තමයි පුතේ தත්ත්වය. x වලින් අපි ලියන්නේ නේ. හරි ඊට පස්සේ පුතේ දින ගණන. දින ගණන තමයි සංඛ්‍යාතේ. සංඛ්‍යාතේ f. මෙතන තේරෙනවා කොහොමද f වැඩි කිරීම x fx.
හරි. හරි. ඒතර ඕකේ පොඩ්ඩක් බලන්න රෝගීන් 29 දෙනෙක් ආපු දින කීයක් තිබිලා තියෙනවද? රෝගීන් 29ක් ආපු දින දෙකක් තිබිලා තියෙනවා. රෝගීන් 30 දෙනෙක් ආපු දවස් කීයද? 4ක් තිබිලා තියෙනවා. රෝගීන් 31 දෙනෙක් ආපු දින 6ක් තිබිලා තියෙනවා. රෝගීන් 32ක් ආපු දින 8ක් තිබිලා තියෙනවා. රෝගීන් 33ක් ආපු දින 12ක් තිබිලා තියෙනවා. රෝගීන් 34ක් ආපු දින 6ක් තිබිලා තියෙනවා. රෝගීන් 35 දෙනෙක් ආපු දින 2ක් තිබිලා තියෙනවා. හතරමයි කියන්නේ. එතකොට ග්‍රාමීය රෝහලක බාහිර ප්‍රතිකාරාංශයෙන් දිනපතා ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ රැස් කරගත් තොරතුරු ඇසුරෙන් සකස් කළ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ඒක මේ වගේ හදාගත්තා නම් ඕක ලේසි. අර තුන්වෙනි ගානෙත් ඔය වගේ හදන්න වෙන්නේ නැහැ. ඊට දෙවෙනි ගානෙත් ඒක නම් නිකන් දත්ත ටික දීලා තියෙන්නේ. ඒකත් මේ වගේ හදන්න ඕනේ. මම මේ හදපු විදිහ තේරෙනවද? ඔකේ එතකොට රෝගීන් 29ක් ආපු දින දෙකක් තිබිලා තියෙනවා. දැන් මේක දත්ත ටික ලියාගෙන ගියොත් මොනවද වෙන්නේ? 29ව දෙකක් තිබෙනවා. රෝගීන් 30 දෙනෙක් ආපු දින කොහොම ලියා යන්න පුළුවන් ඈ. මෙන්න ලියන්න ඕනේ නැහැ. අර දත්ත ටික විවික්ත අමුදත්ත වශයෙන් ලියන්නත් පුළුවන් මේකේ දින දත්ත ටික ඕන නම්. එහෙම ලියන්න ඕනේ නැහැ. 30 ඒවා 4ක් තියෙනවා. ඊළඟ 31 ඒවා 6ක් තියෙනවා. 32 ඒවා 8ක් තියෙනවා. තේරෙනවද හැමෝටම? 33 ඒවා 12ක් තියෙනවා. 34 ඒවා 6ක් තියෙනවා. 35 ඒවා 2ක් තියෙනවා. ඉතින් මෙතන ඔක්කොම දත්ත ගාන කීයද? මෙතන දත්ත ගණන එකතු කරලා බලන්න. 2යි 4යි 6යි 12යි 12යි 8යි 20යි 20යි 12යි 32යි 32යි 2යි 34යි 6යි 40යිද? මෙතන මුළු දත්ත ගාන දත්ත 40ක්ද? ඔව්. එතකොට පුතේ මේ තියෙන්නේ දින 40ක් තුල දවස් 40ක් තුල එක් එක් දිනයේ ඒ රෝහලට ආපු රෝගීන් සංඛ්‍යාව පිළිබඳ දත්ත ව්‍යාප්තියක්. දින 40ක කාලයක් තුල ඒ රෝහලට ප්‍රතිකාර ගන්න ආපු රෝගීන් සංඛ්‍යාව පිළිබඳ දත්ත ව්‍යාප්තියක් තමයි මේකේ දීලා තියෙන්නේ. තේරුණාද? එතකොට දවස් දෙකක රෝගීන් 29 ගානේ ඇවිල්ලා තියෙනවා. ඒ රෝගීන් 29ක් ප්‍රතිකාර ගන්න ආපු දවස් දෙකක් තිබිලා තියෙනවා. රෝගීන් 30 දෙනෙක් ඒ රෝහලට ප්‍රතිකාර ගන්න ආපු දවස් 4ක් තිබිලා තියෙනවා. මට කියන්නේ මේක තේරෙන කට්ටියට උස්සන්න. මේ දත්ත ව්‍යාප්තිය තේරෙන කට්ටිය පැහැදිලිව තේරෙන්න ඕනේ. හරි. හොඳයි. ඊට පස්සේ පුතේ අපි ටක් දාලා වැඩි කරලා දාන්න 29 ඒවා දෙකක් ඉක්මනට 29 ඒවා දෙකක් 58යි. 30 ඒවා 4ක් 120යි. අකුරවන්න උතනින්. හරිද? හරි. ලබන සතියේ අපිට මේකේ තියෙනවා පුතේ තව පොඩි කොටසක්. ඒක ගහම ලබන සතියෙන් ඉවරයි ඈ පාඩම. හරි. 31 ඒවා 6ක්. 6 වරක් 1 6යි 6 වරක් 3 18යි. 186යි නේ. ඊට පස්සේ 32 ඒවා 8ක්.
8 වරක් 2 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 8 වරක් 3 24යි අර ඉතුරු එකයි 25යි. ඒ කියන්නේ 256යි. 33 12ක්. ඒක නම් පැත්තේ ගිහලා වැඩි කරන්නේ නැත්නම් 12 වරක් 3 36යි 6 දැම්මා. 3ක් ඉතුරුයි. ආයෙ 12 වරක් 3 36යි අර ඉතුරු 3යි 39යි. 396යි. 36 33 12ක්. 34 6ක්. 6 වරක් 4 24න් 4 දැම්මා. දෙකක් ඉතුරුයි. 6 වරක් 3 18යි අර ඉතුරු දෙකයි 20යි. ඒ කියන්නේ 204යි. 34 6ක්. 35 දෙකක් නම් 70යි. හරි. මට කියන්න පුතේ මේ අගයන් ඔයගොල්ලෝ තාපු අගයන් එක්ක හරි ගියාද බලන්න. හරි කට්ටිය අත උස්සන්න. හරි. එකතු කරන්න 8යි 0යි 6යි 14යි 6යි 20යි 6යි 26යි 4යි 30යි. බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. 3යි 5යි 8යි 2යි 10යි 10යි 8යි 18යි 18යි 5යි 23යි 23යි 9යි 32යි 32යි 7යි 39යි 9ක් දැම්මා 3ක් විතරයි 3යි 1යි 4යි 1යි 5යි 5යි 2යි 7යි 7යි 3යි 10යි 10යි 2යි 12යි මට කියන්න දත්තවල එකතුව 1290ක් ආපු කට්ටිය අත උස්සන්න දත්තවල එකතුවට 1290ක් ආවා නම් හරි නේද? හැමෝටම ආවද? හරි. එක දත්තවල පරාසය. පුතේ ටක් ගාලා වැඩි මාගයෙන් අඩු මාගය අඩු කරන්න. වැඩි මාගයේ මේකේ 35 අඩු මාගයේ 29 පුතේ අපි දෙන්නේ 6යිද? මේක නම් එතකොට රෝගීන් සංඛ්‍යාවනේ ඒකකයක් නෑ. නෑ ලියලා වැඩි කරාට කමක් නෑ. අර ටිකක් ප්‍රැක්ටිස් කරන්න දැන් 10 පන්ති 11 දී මෙහෙම පොඩ්ඩක් වැඩි කරගන්න. ලියලා වැඩි කරා කියලා කටුවක් නේ. අර මනෝමෙන් වැඩි කරන්න හුරු වෙන්න. නිකන් ඉන්න ගමන්නේ. හොඳයි එතකොට. මනස හොඳට ඒ වගේ මනසින් හදන්න පුළුවන් කරගන්න. 35න් 29ක් අඩු කරාම 6යි. පරාසය 6යි. ඒ වැඩි මාර්ගයේ 35 අඩු මාර්ගයේ 29 ක දත්තවල ඊළඟට හරි පැත්තකින් එහෙම එකපාරම වැඩි කරන්න බෑ වගේ නම් පැත්තකින් ඉල වැඩි කරන්න කමක් නැහැ. ටකල් හදන්න. හරිනේ ඉක්ම කරන්න. හරි. ඊළඟට පුතේ පරාසය හරිනේ. හරි. දෙක මෙම දත්තවල සිම්පල් A මාතේ පුතේ වැඩිම වාර ගානක් වාර 12ක් තියෙන්නේ 33. මාතය 33යි. සිම්පල් B මධ්‍යස්ථය කීයද? පුතේ මැදාගේ කොහොමද අපි හොයාගන්නේ? මෙහෙම දැන් මේකේ දත්ත 11ක් මේ 40ක් තියෙනවානේ හරි. මධ්‍යස්ථය හොයන්න මොකද කරන්නේ? මධ්‍යස්ථ වැඩියක්. බලන්න මධ්‍යස්ථ වැඩියක් ගන්න කොහොමද? දත්ත ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ නේ. ඔව් දත්ත ගාන පුතේ 40යිනේ. දත්ත 40ක් තියෙනවානේ. 40ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවහම කී දෙන්නේ 41 බෙදීම 2යි. ඒ කියන්නේ කීයද? 20.5යි නේද? 42කට බෙදුවොත් 20යිනේ. 41 දෙකට බෙදුවහම ඉන්නේ 20.5 වැනියක්. 20.5 වැනිය. හා. දැන් පුතේ මුලින් නම් ටක් ගාලා බලන්න ගණන් අරන් එන්න 29 2යි 30 4යි ඔහොම මේ සෙට් එකේ බලන්න 20.5 වැනිය අහු වෙන්නේ මොන පෙළලියකටද? අන්නේ පෙළියේ තියෙන අගේ තමයි මධ්‍යස්ථයට එන්නේ. හරි 2යි 4යි 6යි 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 12යි බලන්න 2යි 4යි 6යි 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 12යි 12යි 8යි 20යි. එතකොට පුතේ මධ්‍යස්ථයට ගන්නේ මේ පෙළියේ තියෙන 32ද නැත්නම් ඊළඟ පෙළියට යන්න වෙනවද? 20.5 වැනිය අහු වෙන්නේ මේ පෙළියටද නැත්නම් ඊළඟ පෙළියටද? ටගාලා කියන්නේ 2යි 4යි 6යි 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 12යි 12යි 8යි 20යි. මෙතනින් තත්ත 20ක් මෙතනින් ඉවරයි. 20.5 වෙනිය කියන්නේ ඊළඟ පස් එකට යන්න ඕන. මේක තමයි අහු වෙන්නේ. එහෙනම් පුතේ කීයද? 30
3 තමයි ගන්න ඕනේ. 33 ගමු. උත්තරේ 33 එංගන්න. හරි. අන්තිමට මොකක්ද අහලා තියෙන්නේ? මධ්‍යේනේ. මධ්‍යේනේ කතිකුගේ දත්තවල එකතුව 1290 බෙදන්න දත්ත ගණන 40න්. සද්දාලා බෙදලා ගන්න. ඕක නම් පුතේ බෙදද්දී ඕනනම් මේ බිඳුවට මේ බිඳුව කපලා බෙදුවත් අවුලක් නැහැ. මොකද සරල කරොත් 10යි ඉන්නේ 10යි ගැටුවාම 129 4න් බෙදුවත් හරියයි. 1290න් බෙදුවත් 1290 40න් බෙදුවත් හරි 129 4න් බෙදුවත් හරි. එකම උත්තරේ එන්නේ. පුළුවන් නේද ගන්න බෙදලා? හරි. හොඳයි නම් අපි මෙතනින් අවසන් කරනවාදක ලබන සතියේ පාඩමේ ඉතුරු ටික කරලා පාඩම ඉවර කරමු. හරි. හොඳයි අර පරිමාණ රූප පාඩමේ ගණන් ටික හැදුවද? මොකක් හරි අමාරු ගණනක් අපිට ලබන සතියේ වෙලාව ඉතුරු වෙයි විනාඩි 30ක් විතර අන්තිමට. එහෙම වුණොත් පරිමාණ රූප පාඩමේ මොකක් හරි අමාරු ගණනක් දෙකක් තිබ්බොත් අපි හදමු අන්තිමට. එතකොට වැඩ ටික ඉවරයිනේ ඔක්කොම. හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. ඕකේ අර තුන්වෙනි ගානයි දෙවෙනි ගානයි ඔය අභ්‍යාසය හදන්න ඕනේ. අර පුනරීක්ෂණ අභ්‍යාස වල දෙවෙනි ගාන හදන්න ඕනේ. හරිනේ? එඩිට් කරගෙන ඉන්න සූත් ක්ලාස් එකකින් ලබන සතියේ හම්බ වෙමු. එහෙනම් ආයිබෝවන්.